අද අපේ ෆස්ට් ඩේ එක අපි බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර රයිට්. එතකොට මේක තෝරා ගැනීම විෂයක් ඔප්ෂනල් සබ්ජෙක්ට් එකක් ඔයගොල්ලෝගේ බැංකින් සර්ටිෆිකේට් කෝස් එකේ. ඒ වුණත් ඔයගොල්ලෝ මම දන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව තෝරගත්ත එක කොහොමවත් ලොකු අවස්ථාවක් ඔයගොල්ලන්ට තියෙනවා බැංකු නොවන මූල්‍ය කඩ තෝරා ගැනීම හරහා ඔයගොල්ලන්ගේ තව විෂයක් තියෙනවා අනිවාර්ය විෂයක් සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් මූල්‍ය පද්ධති සමීක්ෂණය කියලා. ගොඩක් වෙලාවට සිලබස් බැලුවම මූල්‍ය පද්ධති සමීක්ෂණයත් non banking financial business දෙකේමත් ගොඩක් පාඩම් එකම පාඩම් වගේ තියෙනවා. ගොඩක් වෙලාවට ප්‍රශ්න එන විටත් එකම ආකාරයෙන් එකම ප්‍රශ්න එකම පාඩම් වලට සම්බන්ධ ප්‍රශ්න එන ගතියක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේ දැනුවත් හෝ නොදැනුවත් තෝරා ගැනීම හොඳයි කියලා මට හිතෙනවා. මොකද survey of financial compass නිසා අනිවාර්යෙන් කරන්න ඕන. non banking financial business optional. ඒ වුණාට මේ එතකොට එක ගලෙන් කුරුල්ල දෙන්න වගේ ඔයගොල්ලන්ට මේ විෂයන් දෙකම එකම ආකාරයෙන් මහන්සි වුණොත් වැඩි මායාසයක් නොගෙන පාස් වෙන්න ඉහළ ලකුණු ප්‍රමාණයට යන්න පුළුවන්. right. මම උපාලි හෙට්ටිආරච්චි. මම former central banker and former GM CEO HDFC Bank. මම මේ විෂය දැන් 2014 වගේ ඉඳලා මේ සිලබස් එකේ දිගටම කරනවා. ඉතින් අපි මීටින් විතර සතිපතා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන නෝට්ස් එවනවා. ඒවා අතර ඔයගොල්ලන්ට ගෙදර ඉඳන් මේ go through කරන්න පුළුවන්. අපි ඩිස්කෂන් එකක් හැටියට කරනවා. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා මම අහන්න පුළුවන්. ඔයගොල්ලන්ට මාව පේනවද මාව ඇහෙනවද කීප දෙනෙක් රෙස්පොන්ස් ගන්න මම දැන් සැලකුත් පිරිසක් ක්ලාස් එකකට ජොයින් වෙලා ඉන්න ඔන්ලයින් මට පේනවා. ඇහෙනවද පේනවද? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. Okay, thank you. right. මේ එතකොට දැන් මට පෙන්නනවා ස්ක්‍රීන් එකේ 98ක් විතර ජොයින් වෙලා ඉන්න ඔන්ලයින්. ඒතර ඔයගොල්ලෝ හැමදෙනාටම මාව ඇහෙනවද කියන ප්‍රශ්නේ නේ කෙනෙක් දෙන්නෙක් රෙස්පොන්ස් කරනවා. මොනවා හරි අපි කරගෙන යද්දී ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat කරන්න පුළුවන්. ප්‍රශ්නයක් එහෙම ගොඩක් ඉන්නේ අද අපි සාමාන්‍ය සරලව මේ සාකච්ඡාව කරන්නේ. ඒ වගේ මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා බෝඩ් එකෙත්. මම නැගිටලා බෝඩ් එකේ කරනකොට ඔයගොල්ලන්ට පේන්න ඕන ස්ක්‍රීන් එකේ පේන්න ඕන. එහෙම ගැටලුවක් තියෙනවා ඔයගොල්ලෝ මට දැනුවත් කරන්න. එතකොට අපිට ඉගෙන බලන්න පුළුවන්. මම හිතන්නේ එහෙම නොපෙනෙන්න හේතුවක් නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ. මම බෝඩ් එක ගාවට ගිහිල්ලා වැඩ කරන්න ලේසි වෙන විදිහට පෙන්නනවා. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා මට කියන්න. මොකද බෝඩ් එකෙත් අපි පැහැදිලි හරි බලන්න මම කරන ඒවා බෝඩ් එකේ කරන ඒවා හරියට පැහැදිලි පේනවා. මේකට එනවා. ඔව් බලන්න පොඩ්ඩක්. ඒතකොට මට පැහැදිලි කිරීම කරන්න පුළුවන් බෝඩ් එකේම. අපි හැඳින්වීමේ පාඩමට යන්න කලින් මූලික වශයෙන් සංකල්ප තුනක් ගැන පැහැදිලි කරගන්න ඕන. ඒ සංකල්ප තුන තමයි මම ඔයගලට පැහැදිලි කරන්නම්. මම බෝඩ් එකේ ලියනවා කෙටියෙන් සංකල්ප තුන. ඔයගොල්ලෝ බලන්න මට බෝඩ් එක ක්ලියර්ද පේනවද කොහොමද කියලා කියන්න. එකක් තමයි financial intermediation. FI කියලා අපි කියනවා financial intermediation. අනිත් එක තමයි financial inclusion. FIN කියලා මම දැම්මා. financial inclusion. financial intermediation, financial inclusion. අනිත් එක තමයි financial literacy. FL කියලා මම දැම්මා. මේ වගේ මම සමහර සාකච්ඡා කරනවා බෝඩ් එකේ කතා කරනකොට සාකච්ඡා කරනවා. දැන් මට කියන්න මේකේ ගැටලුවක් තියෙනවද මොනවද? මම බෝඩ් එකේ සඳහන් කරපුවා ඔයගොල්ලන්ට පේනවද? ක්ලියර්ද අප්සයිඩ් ඩවුන් නෙවෙයිද පේන්නේ? හරි නේද? ඔව් සර් පේනවා. පේනවා. right. okay fine. හරි. එහෙනම් අපිට සාකච්ඡාව කරන්න යන්න පුළුවන්. හරි. අපි කරනවා පටන් ගමු. මම පැහැදිලි කිරීම කරද්දී මම බෝඩ් එකට ගිහිල්ලා මේ පැහැදිලි කිරීම කරන්න. right. හරි. එතකොට දැන් අපේ විෂය තමයි බැංකු නොවන මූල්‍ය කඩ non banking financial business. අපි මේකේ ඉන්ට්‍රොඩක්ෂන් පාඩමක් කියවලා තිනවා ඔයගොල්ලන්ට. අපි බලමු මේකට ගිහිල්ලා මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. මොකක්ද මේ විෂය කියන එක පිළිබඳ පොඩි අවබෝධයක් ලබා ගැනීම කරන්න අවශ්‍යයි. එතකොට මේකේ මම ඒවලා තියෙනවා බැංකු නොවන මූල්‍ය කඩ හැඳින්වීම කියලා සිංහල මාධ්‍යෙන්නේ ඔයගොල්ලෝ කරන්නේ. ඒවලා තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් හැඳින්වීම. මම මේ දීර්ඝව මේකේ තියෙන සමහර දේවල් දීර්ඝව සාකච්ඡා කරන්න ඔයගොල්ලන්ට ගයිඩ් කරනවා. ඔයගොල්ලන්ට මඟ පෙන්වීමක් කරනවා. ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් මේකේ මම නෝට් එක හදලා තියෙන්නේ බොහොම සරල කියවලා තේරුම් ගන්න පුළුවන් සරල සිංහලෙන් තේරුම් ගැනීම හැකියාව තියෙන ආකාරයට තමයි අතුල් කරලා තියෙන්නේ. එනමුත් මම පැහැදිලි කිරීම කරනවා. මම මඟ පෙන්වීම කරනවා. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.
බැංකු නොවන මූල්‍ය කරත හැඳින්වීම ගත්තොත් අපි හැඳින්වීම ගැන පටන් ගත්තොත් සාමාන්‍ය බැංකු ක්‍රමයේ හැරුණු විට මහජනතාව වෙත විවිධ මූල්‍ය සේවාවන් සපයන ආයතන රාශියක් ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍රමය තුළ දක්නට තියෙනවා. ඒ කියන්නේ බැංකුව ඇරුණාම තවත් විවිධ වර්ගයේ මූල්‍ය ආයතන ලංකාවේ මූල්‍ය ක්‍රමය තුළ තියෙනවා. මේ වගේම තම ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කළමනාකරණය සඳහා සහාය වීම. ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එකට සහාය වෙනවා මේ ආයතන. වීමත් බැංකු ක්‍රමයට වඩා වැඩි අවදානමක් මෙම ආයතන විසින් දරන බව පෙනේ. සාමාන්‍යයෙන් බැංකු වලට වඩා වැඩි අවදානමක් අරගෙන බැංකු නොවන මූල්‍ය ආයතන වැඩ කරන බව තමයි මේ කියන්නේ. අපිට ඉස්සරහට පාඩම් කරගෙන යද්දි සාකච්ඡා කරගෙන යද්දි කරුණු සලකා බලනකොට ඔයගොල්ලන්ට පෙනෙයි කොහොමද මේ රිස්ක් එක වැඩියෙන් මේ ආයතන ගන්නෙ, කොහොමද ඇයි එහෙම රිස්ක් එකක් ඒකට ගන්න වෙලා තියෙන්නේ කියන කාරණේ. එතන මෙවැනි බැංකු නොවන මූල්‍ය ආයතන රටින් රටට වෙනස් වන අතර ලෝකේ හැම රටකම මේවා තියෙනවා. ඒ අනුව මූල්‍ය නීති හා හුරු පුරුදු සැකසීලා තියෙනවා. ඒ රටින් රටට තත්ත්වය අනුව මේවා වෙනස් වෙනවා කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් බැංකු වලට වඩා වැඩි ශාඛා ජාලයක් සහිතව විවිධ ව්‍යාපාර ආකෘතින් වෙත සිය මූල්‍ය සේවාන් සපයනවා. බැංකු වලට වඩා වැඩි ශාඛා ජාලයක් නෙමෙයි අත්‍තරම. ඒ නෝට් එකේ අඩුපාඩුවක් තියෙනවා. බැංකු වලට වඩා අඩු කියලා නෝට් එක වෙනස් වෙන්න ඕන. මෙතන වැඩි කියලා තියෙන්නේ වැඩි නෙමෙයි අත්‍තරම බැංකු වලට වඩා අඩු ශාඛා ජාලයක් සහිතව. ඒදා බ්‍රාන්ච් නෙට්වර්ක් එක බැංක්ස් වලට වඩා අඩුයි. සහිතව මම ඉස්සරහට පාඩම් කරද්දී ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද එහෙම වෙන්නේ, ඇයි එහෙම වෙලා තියෙන්නේ, මොකක්ද ඒකේ ස්ට්‍රැටජි එක කියන එක මම ඉස්සරහට අපි පාඩම් වලදී අපිට කතා කරන්න පුළුවන්. අපි පිටින් පිටේ සාකච්ඡාවලදී ඒකට කතා කරන්න පුළුවන්. මෙතන හැදෙනවනේ බැංකු වලට වඩා අඩු ශාඛා ජාලයක් සහිතව විවිධ ව්‍යාපාර ආකෘතින් වෙත සිය මූල්‍ය සේවාවන් සපයනු ලැබේ. එතකොට මෙවැනි ආයතන සිය ගනුදෙනුකරුවන් වෙත ඉතිරි කිරීම. ඒ කියන්නේ මේ බැංකු නොවන මූල්‍ය ආයතනත් ගනුදෙනුකරුවන්ට ඉතිරි කිරීම වලට පොළඹවනවා. ඔවුන්ගේ ඉතිරි කිරීම ලබා ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ ණය අවශ්‍යතාවයන් සම්පූර්ණ කරනවා. ණයදී ඒ වගේම ආයෝජන අවස්ථාවන් ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටිස් ඒවට අවස්ථාව දෙනවා. ගෙවීම් සහ වෙළඳපොළ සේවාවන් payment and settlement services ගෙවීම පේවීම් සේවාවනුත් කරනවා. ඒ වගේ ඒවා ලබා දෙනවා. මේ නිසා මේ සේවන් බැංකු ක්‍රම විසින් සපයන ලබන සේවාවන් සමග තරඟකාරීව කටයුතු කරන ලැබ. මේකට මාකට් එකේ බැංක්ස් එක්ක මේගොල්ලෝ තරඟකාරීව කටයුතු කරනවා බැංකු නොවන මූල්‍ය ආයතන. ඔක තමයි පසුබිම මේ ආයතන. අපි මේ ඒතකොට මේ යටතේ මේ විෂය යටතේ පහසුදාන් ශ්‍රේෂ්ඨයන් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ශ්‍රේෂ්ඨයන් කියන්නේ මූල්‍ය ව්‍යාපාරය, කියන්නේ ෆයිනෑන්ෂල් බිස්නස්. ඊළඟට කල්බදු ව්‍යාපාර, ලීසින් බිස්නස්. ඊළඟට ගෙවීම් සේවාවන් සම්බන්ධ ව්‍යාපාර, payment services business. ඊළඟට සමුපකාර ග්‍රාමීය බැංකු, cooperative rural banks, උකස් ව්‍යාපාර, pawn broking business. සුරකුම්පත් වෙළඳපොළ සේවාවන්, security market services business. ඒ කියන්නේ අපි ඒවා කතා කරනවා ඉස්සරහට විස්තරාත්මකව. රක්ෂණ ව්‍යාපාරය ආදී විශේෂ ශ්‍රේෂ්ඨයන් ගණනාවක් තියෙනවා බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර වලට. මෙන්න මේවායින් තමයි බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර සමන්විත වෙන්නේ. ඒකට මෙහෙම කතා කරද්දී අපිට හුදකලාව කතා කරන්න බෑ. බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර හුදකලාව තනිව කතා කරන්න බෑ. ඒකෙන්දී අපිට සිද්ධ වෙනවා බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර ගැන කතා කරන්න පෙර තව දැනගත යුතු මූලික කාරණා කිහිපයක් තියෙනවා. බැංකු ක්‍රමේ ව්‍යුහය ස්ට්‍රක්චර් එක. ලංකාවේ මූල්‍ය ක්‍රමේ ස්ට්‍රක්චර් එක බැංකු ක්‍රමේ ව්‍යුහය ගැන අපිට පොඩි අවබෝධයක් තියෙන අවශ්‍යයි. මොකද මේ විෂය කතා කරන්නත් ඒක දැනගෙන ඉන්න ඕන. එකක්. ඊටත් පෙර මම අර කිව්ව සංකල්ප තුන මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය සහ මූල්‍ය සාක්ෂරතාවය කියන කතන්දර තුන අපිට කතා කරන්න. ස්ක්‍රීන් එක පේනවද ඔයගලන්ට? ස්ක්‍රීන් එක පේනවද? මම ස්ක්‍රීන් එක පේනව නේද? නෑ සර් පේන්නේ නෑ. ස්ක්‍රීන් එක පේනවා කියන්නේ මං කියන්නේ පිටිපස්සේ තියෙන බෝඩ් එක පේනවා. බෝඩ් එක පේනවා. ඔව්. මාව ස්ක්‍රීන් එකේ පේනවද? ඔව් සර් පේනවා. හරි ඕකේ එහෙනම් ෆයින්. හරි ෆයින්. එච්චරයි වුණ. පිටිපස්සේ බෝඩ් එකක් පේනවා නම් මාවත් පේනවා. මං බෝඩ් එක ළඟට ගිහිල්ලා සාකච්ඡා කරනවා. මම එහෙම කරන්නම්. දැන්ට මෙහෙම කරනවා බලන්න පුළුවන්. දැන් මම කිව්වේ මං කියාගෙන ආවේ මූලික සංකල්ප තුනක් ගැන අපි පැහැදිලි කර ගැනීම කරන්න ඕන. ඒක තමයි මම අර බෝඩ් එකේ සඳහන් කරපු කෙටියෙන් මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය සහ මූල්‍ය සාක්ෂරතාවය කියන කාරණා තුන අපි පැහැදිලි කරගෙන ඉන්න අවශ්‍යයි. ඒ කියන්නේ financial intermediation, financial inclusion and financial literacy. එතකොට ඒක ගැන අපි පැහැදිලි කරගන්න ඕන. අපි දැන් එක එක බලමු මොනවද මේ සංකල්ප වලින් කියන්නේ කියලා. මූල්‍ය අතරමැදිකරණය. මේවා ලියා ගන්න යන්න එපා. මේවා අපි මේ කතා කරන මූලික දේවල්
ඉදිරි පාඩම් වල විටින් විට අපිට හමු වෙනවා. කතා කරනවා. මේවා ගැන අපි සාකච්ඡා. ඒකට තවත් වැඩිදුරටත් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. ඒ නිසා දැනට අවශ්‍ය වෙන්නේ නැහැ මේවා ලියා ගන්න මොනවත්. ඔයගොල්ලෝ මම කියන එක හොඳට අහගෙන ඉන්න. නෝට් එකක් ළඟ තියෙනවා. විශේෂයෙන් සඳහන් කරගන්න ඕන දෙයක් තියෙනවා විතරක් මම ඔයගොල්ලන්ට කියනවා. එහෙමනම් විතරයි ලියන්න ඕනේ. නැත්නම් ලියා ගන්න උත්සාහ කරන්න එපා. ඔයගොල්ලන්ට අමතක වෙයි කියලා හිතනවා මොනවාරි අවශ්‍ය දෙයක් තියෙනවා නෝට් කරගන්න. හැබැයි ග්‍රහණය කර ගැනීමට බාධා කරගන්න එපා. ඔයගොල්ලෝ තේරුම් ගැනීමට බාධා කරගන්න නැතුව ඔයගොල්ලෝ මේ අදහස් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඒතර මූල්‍ය අතරමැදිකරණය. ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන්. මොකද්ද මූල්‍ය අතරමැදිකරණය කියන්නේ? මූල්‍ය අතරමැදිකරණය. අපි තේරුම් ගන්න අවශ්‍යයි මොකද්ද මේ මූල්‍ය අතරමැදි. ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන්. අතරමැදින් ඉඳගෙන යම් අතරමැදි කාර්යයක් ඉෂ්ට කිරීම තමයි මූල්‍ය අතරමැදිකරණය කියලා. සරලව ගත්තොත් අපිට එහෙම කියන්න පුළුවන්. ඒතර බැංකු අනිකුත් මූල්‍ය ආයතන හැම එකක්ම මේ මූල්‍ය අතරමැදිකරණය තමයි යෙදෙන්නේ. ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන්. ඒ කියන්නේ අපි දන්නවා සමාජයේ විවිධ ස්තරයන් තියෙන විවිධ ආකාරයේ ඉන්න සමාජයේ. ඔයගොල්ලෝ දන්නවා සමාජයේ ඉඩම් හිමි වැවිලිකරුවන්, ධනවත් ව්‍යාපාරිකයන්, යාමින් සල්ලි තියෙන අය, නැත්නම් විදේශගතව ඉන්න අය, දේශීය ව්‍යාපාර කරන අය, කෘෂි කර්මාන්තයේ කටයුතු වල ව්‍යාපාරික වශයෙන් නියැලෙන අය, ගොවිතැන් කරන අය, අඩු ආදායම්ලාභීන්, පහළ මධ්‍යම පන්තිය, අඩු ආදායම්ලාභීන්, ඒ වගේම දරිද්‍රතා මට්ටමේ පහළ ඉන්න අය, ඒ වගේ නොඑක් සමාජ තරාතිරම් වල ඉන්නවා. ඒතර මේ අය අතර අවශ්‍යතාවයන් විවිධයි. සමහරුන්ට මූල්‍ය අතිරික්තයන් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට වැඩිපුර යහමින් සම්පත් තියෙන නිසා ඒගොල්ලෝ ඉතිරි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒකට කියනවා එක්සස් ලික්විඩිටි. ඒ කියන්නේ අතරම මූල්‍ය අතිරික්තාංශය. එහෙම එකක් තියෙනවා සමාජයේ. වැඩිපුර මුදල් තියෙන ඉතුරු කිරීමට කරන්න පුළුවන් කණ්ඩායම් ඉන්නවා සමාජයේ. එතකොට ඒකට අපි කියනවා ඒ කියන්නේ ඒ පැත්ත මූල්‍ය අතිරික්තයක් තියෙන අංශය. ඒ වගේම මූල්‍ය අවශ්‍යතාවයන් තියෙන අංශයන් ඉන්නවා සමාජයේ. ණය මුදල් ලබා ගන්න ව්‍යාපාරික කටයුත්තකට, නිවසක කටයුත්තට, පාරිභෝජනයට, නැත්නම් ආයෝජනයට, ඒ ආදී වශයෙන් කටයුතු වලට මුදල් අවශ්‍ය වෙනා ඉන්නවා. නීඩි සෙක්ටර් කියලා අපි කියනවා. ඒ කියන්නේ මුදල් අවශ්‍ය වෙන අංශය. ඒ වගේම එක්සස් මේ ලික්විඩිටි තියෙන සර්ප්ලස් සෙක්ටර් එකකුත් ඉන්නවා. එතකොට මෙන්න මේ දෙගොල්ලෝ අතරමැදින් ඉඳගෙන සම්බන්ධ කරන එක තමයි මූල්‍ය අතරමැදිකරණය කියලා සරලව කිව්වොත් අපිට හඳුන්වන්න පුළුවන්. මේ දෙගොල්ලෝ මේ සෙක්ටර්ස් දෙක සම්බන්ධ කිරීම. එක්සස් ලික්විඩිටි තියෙන එක්සස් අතිරික්ත මුදල් අංශයයි මුදල් අවශ්‍ය වෙන අංශය දෙක සම්බන්ධ කිරීම. එකිනෙකට සම්බන්ධයි. ඒ සම්බන්ධ කිරීම තමයි මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ. ඒතර අතරමැදින් ඉඳගෙන මේ දෙපැත්ත සම්බන්ධ වෙනවා. කවුද මේව කරන්නේ? ප්‍රධාන වශයෙන්ම බැංකු. වාණිජ්‍ය බැංකු වේවා, ශිෂ්‍ය බැංකු වේවා, ඒ වගේ මුදල් සමාගම්, කල්බදු සමාගම්, අනිකුත් මූල්‍ය ආයතන රක්ෂණ වෙන්න පුළුවන්, ගිවිසුම්ගත ආයතන වෙන්න පුළුවන්, කොටස් වෙළඳපොළ ආයතන වෙන්න පුළුවන්. ඒ ආදී සියලුම ආයතන කරන්නේ මේ මූල්‍ය අතරමැදිකරණයට සහාය වීම. ඒ කියන්නේ වැඩිපුර මුදල් තියන අයගේ මුදල් තැන්පත් වෙන්න පුළුවන්, නැත්නම් ණය වෙන්න පුළුවන්, නැත්නම් ආයෝජන වශයෙන් වෙන්න පුළුවන් මොනවා හරි ආකාරයකින් මේ ආයතන ලබා ගන්නවා. ලබාගෙන ණය අරමුදල් අවශ්‍ය අංශ වෙත ණය අත්තිකාරම් වෙනත් ආකාරයේ ණය ආදී වශයෙන් ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මේ දෙපැත්තෙන් වෙන්නේ. මූල්‍ය අතරමැදිකරණය කියන්නේ මේක. ඒතර ඒක පැහැදිලිද? It's clear to you all. මූල්‍ය අතර financial intermediation. ඔව් සර්. ඒ concept හරි පැහැදිලි. මූල්‍ය අතරමැදිකරණය. ඒක හරි සරලයි, හරි පැහැදිලි වෙන්න ඕන ඔයගොල්ලන්. මූල්‍ය ඊළඟ concept තමයි මූල්‍ය අන්තර්ගතභාවය. ඒකට අපි කියනවා financial inclusion. අරක financial intermediation, මේක financial inclusion. financial inclusion. මොකද්ද මේ මූල්‍ය මොකද මේ මූල්‍ය අන්තර්ගතභාවය කියන්නේ? financial inclusion. අන්තර්ගතභාවය කියන්නේ අපි මෙහෙම කියමුකෝ. පිළිගත් විධිමත් නීත්‍යානුකූල මූල්‍ය ක්‍රමයට සමාජයේ සෑම තරාතිරමකමයි ඇතුළත් කර ගැනීම. සරලව කිව්වොත් පිළිගත් විධිමත් නීත්‍යානුකූල මූල්‍ය ක්‍රමයට, බැංකු ක්‍රමයට සමාජයේ අර අපි කලින් කියපු සෑම තරාතිරමකමයි. කියන්නේ ධනවත් අය වෙන්න පුළුවන්, ව්‍යාපාරිකව වෙන්න පුළුවන්, වගා කරන ගොවි මහත්තුරු වෙන්න පුළුවන්, කෘෂි කර්මාන්ත ව්‍යාපාරය දෙන අය වෙන්න පුළුවන්, විදේශගතව ඉන්න අය වෙන්න පුළුවන්, ස්වයං රැකියා කරන අය වෙන්න පුළුවන්, අඩු ආදායම්ලාභීන් වෙන්න පුළුවන්. ඔය ආදී විවිධ අංශයන් ඉන්නවා. ඒ සියලුම දෙනාට ගැළපෙන ආකාරයේ සියලුම දෙනාට ඒ කියන්නේ අපි කියන එකට affordable cost එක දැරිය හැකි මිලකට. ඒ කියන්නේ ඒගොල්ලන්ට දරන්න පුළුවන් මිලකට මූල්‍ය නිෂ්පාදන හා සේවාවන් පිරිනැමීම. ඒගොල්ලන්ට දරන්න පුළුවන් මිලකට මූල්‍ය නිෂ්පාදන හා සේවාවන් පිරිනමමින් ඔවුන් නීත්‍යානුකූල
විධිමත් නිත්‍යානුකූල පිළිගත් මූල්‍ය ක්‍රමයට ඇතුල් කර ගැනීම තමයි මූල්‍ය අන්තර්ගතභාවය කියලා කියන්නේ. ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් ඉන්ක්ලූඩ් කරගන්න. එක්ස්ක්ලූඩ් කරනවා නෙවෙයි. එතකොට මූල්‍ය අන්තර්ගතභාවයෙන් කියලා අපි හඳුන්වන්නේ ඔය කතන්දරය. ඒක ක්ලියර්ද? It's clear to all. ඒ concept එක clear? මම හිතන්නේ ඔයගොල්ලෝ ඉන්නවාදී ක්ලාස් එකේ මේ පොඩි මේ වෙනස් කිරීම වගේක් කරන්න තිබුණා ඒක කරේ මේ වෙලාවේ. ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්නයක් නැහැ ඒකේ. ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නව නේද? මාව ඇහෙනව පේනව නේද? ඔව් සර්. ඕකේ රයිට් හරි. අපි නතර කරපු තැනට යමු. දැන් මම කතා කරගෙන හිටියේ මෙන්න මෙතන නතර උනේ. අතර මූලික සංකල්ප තුන තමයි මම කතා කරේ. මොනවාද සංකල්ප තුන? මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය සහ මූල්‍ය සාක්ෂරතාවය. එතකොට අපි ඒකේ මූල්‍ය අතරමැදිකරණය කතා කරා. මූල්‍ය අන්තර්ගතභාවය මම පැහැදිලි කරමින් හිටියේ මේ කතන්දරේ එනකොට මූල්‍ය අන්තර්ගතභාවය කියලා කියන්නේ සමාජයේ සෑම තරාතිරමකම අයට දැරිය හැකි මිලකට මූල්‍ය නිෂ්පාදන හා සේවාවන් පිරිනමමින් ඔවුන් පිළිගත් විධිමත් සහ නිත්‍යානුකූල මූල්‍ය ක්‍රමයට ඇතුළත් කර ගැනීම තමයි මූල්‍ය අන්තර්ගතභාවයෙන් කෙරෙන්නේ. ඒක මූල්‍ය අන්තර්ගතභාවය කියන සංකල්පය ඒකට මූල්‍ය අන්තර්ගතභාවය කියන සංකල්පය හරි වැදගත් අනිත්‍යවත් වැදගත්. ඒ කියන්නේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩි වෙනවා කියන්නේ ඒ කියන්නේ වැඩි දියුණු වෙනවා කියන්නේ ඒක ආර්ථිකයට සමාජයේ පැත්තෙනුත් හොඳයි ආර්ථිකයේ පැත්තෙනුත් හොඳයි රටේ සංවර්ධනයේ පැත්තෙනුත් හොඳයි. මූල්‍ය අන්තර්ගතභාවය හරහා මූල්‍ය අතරමැදිකරණය හරහා මූල්‍ය අන්තර්ගතභාවය තවදුරටත් වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ඒක රටකට සමාජයට හොඳ තත්ත්වයක්. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. මූල්‍ය සාක්ෂරතාවය. මූල්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය සාක්ෂරතාවය කියන්නේ අකුරු ලිවීමේ කියවීමේ හැකියාව. ඔයගොල්ලෝ දන්නවා. සාක්ෂරතාවය කියන්නේ අකුරු ලිවීමේ කියවීමේ හැකියාව. අපි හැමෝම යම් අංශ අධ්‍යාපන මට්ටමක ගිහිල්ලා රැකියාවල් කරනවා. සමහරවිට දැන් අධ්‍යාපනය ලබනවා, උසස් අධ්‍යාපනය ලබනවා. ඒ වගේ යම් ක්‍රියාකාරකම් වල ඒකනේ ඒගොල්ලන්ගේ සාක්ෂරතා මට්ටම හොඳයි. සමහරවිට වෛද්‍යවරු වෙන්න පුළුවන්, ඉංජිනේරු වෙන්න පුළුවන්, වෙනත් වෘත්තිකයන් වෙන්න පුළුවන්, නීතිඥයන් වෙන්න පුළුවන්, බැංකුකරුවන් වෙන්න පුළුවන්, ගණකාධිකාරී. ඒ හැමෝගෙම සාමාන්‍ය සාක්ෂරතාවය හොඳයි. ඉහළයි. ඒ නිසානේ මේ මට්ටමට ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඒ වගේම විශේෂ උපාධි වෙනත් අමතර සුදුසුකම් ආදිය සම්පූර්ණ කරගෙන ඒගොල්ලෝ ඒ කටයුතු වල ඉඳලා ඉන්නවා. එතකොට නමුත් මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ වෙනම විෂයක්. මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ අපි සරලව ගත්තොත් ප්‍රධාන කාරණා හතරකට ගොනු කරලා සංක්ෂිප්ත කරන්න පුළුවන් මූල්‍ය සාක්ෂරතාවය. ඒ හතර ඇතුළත්ව තියෙන සියලුම කාරණා පිළිබඳව සාමාන්‍යයෙන් මහජනතාව ජනරල් පබ්ලික් දැන සිටිය යුතු මූලික කාරණා තමයි කියන්නේ මූල්‍ය සාක්ෂරතාවය කියලා. අපි එතකොට මේ මූල්‍ය සාක්ෂරතාවේ වැදගත් වෙන කාරණා හතර මොනවද? මූල්‍ය සාක්ෂරතාවයේ වැදගත් වෙන කාරණා හතර මොනවද? අපි බැලුවොත් ප්‍රධාන වශයෙන් අපිට මේක කතා කරන්න පුළුවන් කාරණා හතරක් ගැන මම කියවනේ. ආදායම. දැන් සමාජයේ මම කව විවිධ තරාතිරම් වල ඉන්නවා. ඒකට ඒ හැම කෙනෙකුටම ආදායම් ලැබෙන මාර්ග විභවයන් තියෙනවා. සෝසස්. ඒ කියන්නේ සමහරවිට රැකියාව වෙන්න පුළුවන්. සමහරවිට ව්‍යාපාරික කටයුතු sorry. සමහර විට සමහර විට වෙනත් මගා කටයුතු වලින් වෙනත් ආකාරයෙන් ඒගොල්ලන්ට ආදායම් ලැබෙන්න පුළුවන්. එහෙනම් ආදායම්. අනිත් පැත්තෙන් ආදායම එක්කම යුගල පදේ මොකද්ද? වියදම. වියදම. වියදම කියන්නේ තමන්ගේ ආදායමෙන් ඕන පුද්ගලෙක් ඕන කෙනෙක් සමාජයේ ඉන්න ඕන තරාතිරමක් කෙනෙක් තමන්ගේ ආදායමෙන් වියදම් නොකර නැත්නම් වියදම් කපා හැර කැපකිරීම කළා වියදම් නොකර ඉතුරු කර ගන්න ප්‍රමාණය ආදායමෙන් අපිට සාමාන්‍ය සරලව කියන්න පුළුවන් ඉතිරි කිරීම. එහෙම නැත්නම් ආදායම වියදම අතර ප්‍රමාණය අපිට කියන්න පුළුවන් ඉතිරි කිරීම. වියදම් කරන්න තිබෙන ප්‍රධාන අවස්ථාන් තියෙනවා කෑම බීම. ඒ කියන්නේ ආහාර, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපන කටයුතු මූලික අවශ්‍යතාවයන් ඒවා තමයි වියදම්. ඒතර මේ ආදායමයි මේ වියදමයි අතර පරතරය තමයි ඉතිරි කිරීම.
පැහැදිලි ඇති. ඒතර ප්‍රධාන කාරණා හතරෙන් එකක් ආදායම, එක වියදම, ඒ වගේම ඉතිරි කිරීම සහ ආයෝජන. මෙන්න මේ කාරණා ගැන සාමාන්‍ය මහජනතාව හැටියට දැනගෙන ඉන්න ඕන කාරණා. නිකම්ම කාරණා නෙවෙයි. මේක හරියට නියමාකාරයෙන් නියමානුකූල ලෙස මේවයි දැනගෙන සිටින කාරණා. මේ දේවල් දන්න කෙනෙක් නම් ඔහු හෝ ඇය මූල්‍ය සාක්ෂරතාවය අතින් ඉහළ කෙනෙක්. සමහර විට එයා සාමාන්‍ය සාක්ෂරතාවය අතින් ඉහළ අධ්‍යාපනයක් ලැබූ, උසස් අධ්‍යාපනයක් ලැබූ, සමහර ආචාර්ය විශ්වවිද්‍යාල උපාධි තියෙන එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ හෝ ඇයගේ මූල්‍ය සාක්ෂරතාවය ඒ තරම් නෙවෙන්න පුළුවන්. ඒ තරම් ඉහළ මට්ටමක නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේක වැදගත්. මූල්‍ය සාක්ෂරතාවය මෙන්න මේ සංකල්ප තුන මත තමයි ප්‍රධාන වශයෙන් බැංකුව හා මූල්‍ය ක්‍රමය තුල වැඩ කරන්නේ. මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය සහ මූල්‍ය සාක්ෂරතාවය. මේක හරියට කුළුණු තුනක් වගේ. දැන් මේ සම්පූර්ණ සිස්ටම් එක මේ කුළුණු තුන උඩ ඉඳන් ක්‍රියාත්මක වෙනවා වගේ තමයි හැංගෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට මේ මූලික සංකල්ප තුන ගැන අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. බැංකු කටයුතු කරත්, බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර ගැන ඉගෙන ගත්තත්, සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් කරත්, වෙනත් විෂයක් කරත්, බැංකින් කරත් හැමෝම මේ සංකල්ප ගැන, බැංකින් මොන විෂය කරත් මේ සංකල්ප ගැන ඔයගොල්ලෝ දැනගෙන තියෙන අවශ්‍යයි. මම කියපු කාරණා පැහැදිලිද? ඔයගොල්ලන් මේ කියපු කාරණා පැහැදිලිද? මේ සංකල්ප තුන ඊට පස්සේ බෝඩ් එකේ යමක් පැහැදිලි කරන්න ඕන මට දැන් ඒක මකලා ඒක yes okay ඉෂාන් උදාර චන්දික right okay fine එන්නේම රෙස්පොන්ස් කරන්න මට දන්නවා එතකොට ඔයගොල්ලෝ මේක ගැන අවබෝධයක් ගන්න මම කියපු සංකල්ප තුන පැහැදිලි ඔයගොල්ලන්ට right හරි එතකොට right okay that's right ඉෂාන් right okay කුමාරි right okay මාල්ෂා right okay fine දැන් අපි බලමු right හරි පැහැදිලිනේ right හරි okay right thank you right okay එතකොට දැන් අපි බෝඩ් එකට මම බෝඩ් එකේ තව පැහැදිලි කිරීමක් කරනවා මේකත් ඕගොල්ලෝ ඇඳ ගන්න ඕගොල්ලෝ හැබැයි අතන මෙතන කොළ කැලි වල අඳින්න එපා දිගටම පාවිච්චි කරන පොතක ස්ථිරව මේක තියාගන්න මොකද අපි මේ ක්ලාස් එක පුරාම මේකත් සම්බන්ධ කරන් සාකච්ඡා කරද්දී මට අතන හැමදාම බෝඩ් එකේ මේක ඇඳගෙන ඉන්න ඕනේ නැහැ මේ අඳින මේක බැලන්ස් ෂීට් එක ශේෂපත්‍රයක් අඳිනවා මම මුදල් සමාගමක අපි නැත්නම් අපේ විෂය non banking නේ ඒතර non banking වල ප්‍රධානම අංශයක් තමයි මුදල් සමාගම් අංශය මම මුදල් සමාගමක ශේෂපත්‍රයක් දල වශයෙන් සංක්ෂිප්ත ශේෂපත්‍රයක් අඳිනවා ඒක ඇඳ ගන්න accounts නගරුපය හිටියා කියලා බය වෙන්න අවශ්‍ය නැහැ ලොකු කතන්දරයක් නැහැ මෙතන ඔයගොල්ලෝ මේ බැලන්ස් ෂීට් එක ඇඳ ගන්න හැබැයි කොළ කැලි වල අතන මෙතන අඳින්න එපා ස්ථිරවම ඔයගොල්ලන්ගේ පොතක හැම වෙලේම ගෙදරදී හෝ කොහේ හරි ඔන්ලයින් ඕගොල්ලෝ ක්ලාසස් වලට සම්බන්ධ වෙන තැනක ඉඳන් බලන්න පුළුවන් තැනක මේ සටහන ඇඳ ගන්න අවශ්‍යයි. මේක තමයි මම අඳින්නේ මුදල් සමාගමක ශේෂපත්‍රය. එතකොට අපි බලමු ඒක ඇඳගෙන කතා කරමු. ඒ කියන්නේ මේකත් ඕගොල්ලන්ට මුල් අවස්ථාවේ අද පළවෙනි දවසේ පැහැදිලි කර ගැනීම කරලා දෙන්න ඕනේ. මොකද මේක දිගින් දිගටම අපිට සම්බන්ධ කරගන්න යන ඉදිරි පාඩම් වලදී මේ ආශ්‍රයෙන් අපිට කතා කරන්න වෙන නිසා. මම දැන් බෝඩ් එකේ අඳිනවා මුදල් සමාගමක ශේෂපත්‍රය. කාට හරි නොපෙනෙන හරි මොනවා හරි ගැටලුවක් තියෙනම් කියන්න රෙස්පොන්ස් කරන්න මට බලන්න පුළුවන් මම බෝඩ් එක ගාවට ගිහලා ඒක මම ඉස්සෙල්ලාම ඇහුවේ අර මම බෝඩ් එකේ ලියද්දි පේනව නේද පැහැදිලි නේද කියලා රයිට් බලමු අපි මම කැමති ඔයාලට මුදල් සමාගමක ශේෂපත්‍රය සටහන් කරන්න බෝඩ් එකේ ස්ක්‍රීන් එකේ ඔයගොල්ලෝ බලන්න මේක ලියා ගන්න මම කිව්ව විදිහට මේ ස්ථිරවම ඔයගොල්ලෝ දාලා තියෙන පොතක සටහන් පොතක මේක සඳහන් කරගන්න අවශ්‍යයි මොකද ශේෂපත්‍රය අපි හිතමු සාමාන්‍යයෙන් සරල ඒ කියන්නේ සංක්ෂිප්ත ට්‍රැඩිෂනල් බැලන්ස් ෂීට් එකක් අපි හදන T අකුර හැදෙන්න. අපි එහෙම ගමු. මේ විදිහට T අකුර හැදෙන්න. කොහොම T අකුරක් ගහගන්නද? T අකුරක් ගහගන්න. මේ විදිහට T අකුරක් ගන්න. මාව ඇහෙනව නේද? ඔව් සර්. Okay, right fine. හරි. ඔහොම T අකුරක් ගහගන්න. ඊට පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් මම අඳින්නේ මුදල් සමාගමක ශේෂපත්‍රයක් සංක්ෂිප්ත ශේෂපත්‍රයක්. දැන් ඔයගොල්ලෝ දන්නවා පත්‍රවල බැංකුවල මුදල් සමාගම් වල audited financial statement දාන ඒ වෙන දීර්ඝ විස්තර දීර්ඝව දානවා. ඒවා ගැනත් අපි ඒවත් පරිශීලනය කරන්න වෙනවා අපිට. මම ඒවා කොහොමද කරන්නේ කියලා ඉස්සරහට කියන්න. නමුත් දැන් අපි බලන්න ඕන මේක කොහොමද මේ සංක්ෂිප්තව මේක තේරුම් ගන්න ඕන අපි බැලන්ස් ෂීට් එක. අපි බලමු අපි නිකන් හිතමු මේ මුදල් සමාගම ABC කියලා. ABC finance company balance sheet
as at 31st March 2020 එහෙම දාගන්නකො. ABC Finance Company balance sheet as at 31st March 2020. කියන්නේ 2020 මාර්තු 31 වෙනි දිනට ABC මුදල් සමාගමේ විශේෂ පත්‍රය සිංහලෙන් කියනවා අපි එහෙම ඉන්නේ මෙහෙම ලියාගමු. කොහොම ලියා ගන්න මම හිතන්නේ අපහසුයක් නැහැ නේ කාටවත්. ABC Finance Company balance sheet as at 31st March 2020. අපි මේ අවුරුද්දේ මාර්තු 31 මේ මුදල් සමාගමේ විශේෂ පත්‍රය බලන්න. අපි ඉස්සෙල්ලා වගකීම් පැත්ත ගමු. liabilities පැත්ත. මේ පැත්ත liabilities. සර් බෝඩ් එක භාගයයි පේන්නේ. මොකද්ද? ඩේට් එක ලියුව පැත්ත පේන්නේ. මොකද්ද බෝඩ් එකේ ඩේට් එක ලියුව හරියට පේන්නේ. පේන්නේ භාගෙද? ඉන්නකොට. දැන් පේනවද? දැන් හරි සර්. දැන් හරි නේ. හරි ඔක්කොම පේනවා. මම අර එහාට වෙන්නේ නැන්ද නිසා මම හරි. මෙහෙම පේනවනේ. හරි. එතකොට liabilities පැත්ත මේ පැත්ත. මේ පැත්ත assets වත්කම්. assets. සාමාන්‍යයෙන් balance sheet එක දැන් ඔය පත්‍රයේ එහෙම මේ publish කරන මේ audited statement වල ඉස්සෙල්ලා වගකීම් දාලා පස්සේ වත්කම් දානවා. එහෙම යටින් දානවා. එහෙම ප්‍රශ්න නැහැ. කොහොමද මෙහෙම අපි තේරුම් ගන්න. පාස්වර්ඩ් මෙහෙම දාගමු මේ ඉතින් T අකුර හැදෙන්නේ. මේ වැදි liabilities. වගකීම්. liabilities කියන්නේ වගකීම්. assets කියන්නේ වත්කම්. ඕන මුදල් සමාගමක වෙනත් ආයතන වල වගේම වගකීම් තියෙනවා, වත්කම් තියෙනවා. ඒතර වගකීම් වලින් අපි ගමු ප්‍රධාන අයිටම් තුනක්. වත්කම් වලත් ප්‍රධාන අයිටම් තුනක් ගමු. ඒතර අපි මේක පැහැදිලි කරන්න ලේසි සහ අපිට මට ඔයගොල්ලන්ට කියන්න ඕන දේ කියන්න පහසුවෙන් කියන්න පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන්ම බැංකුවක් වේවා, මුදල් සමාගමක් වේවා, කල්බතු සමාගමක් වේවා ඕනම මූල්‍ය ආයතනයක ප්‍රධාන වශයෙන්ම වගකීම් පැත්තෙන් ප්‍රධාන තමයි කැපිටල් එක, ප්‍රාග්ධනය. කැපිටල්. කැපිටල්. ආනික මේ ඔක්කොම රුපියල් මිලියන් වලින් තියෙන්නේ. රුපීස් මිලියන්. ඒ සඳහන් රුපියල් මිලියන්ස් වලින් මිලියන්ස් වලින් පේන නැතිනේ. රුපියල් බිලියන්ස් වලින් තියෙන්නේ. ඒතකොට කැපිටල් එක කියන්නේ ප්‍රාග්ධනය. අපි දාමු මිලියන 500ක්. මේ මුදල් සමාගමේ ප්‍රාග්ධනය මිලියන 500. 500 billion. right? ඒක ප්‍රධාන වගකීම. මොකද වගකීමක් කියන්නේ liability එක කියන්නේ ඒගොල්ලෝ සමාගම බැඳිලා ඉන්නවා කොටස් කරුවන්ගේ මුදල් ආපහු ඒගොල්ලොන්ට ලබා දෙන. ඒ කියන්නේ කොටස් වල හිමිකරුවන්ට මේ මුදල් ගෙන්න. ඒක ප්‍රාග්ධනය. ඒගොල්ලන්ගේ වගකීමක්. liability. ඊළඟට මුදල් සමාගමක තව තියෙන ප්‍රධාන වගකීමක් තමයි මේ ප්‍රධාන ඩිපොසිට්ස්. ඒ කියන්නේ තැන්පත්. ඩිපොසිට්ස්. තැන්පත්. එතකොට දැන් සාමාන්‍යයෙන් තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. බැංකුවක් වේවා, මුදල් සමාගමක් වේවා, කල්බත් සමාගමක් වේවා, මූල්‍යායතන ගොඩක් වෙලාවට අඩු ප්‍රාග්ධනයක් සහිතව ඒගොල්ලෝ නමුත් ක්‍රියාත්මක භාවයේදී වත්කම් වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ අත්පත් කරගන්නවා. ප්‍රාග්ධන යොදන්නේ අඩුයි. ඒක වත්කම් අත්පත් කරගෙන නිසා ඒගොල්ලෝ යොදවන්නේ ගොඩක් වෙලාවට මේ ණය මේ තැන්පත් මුදල් සහ ණයක් ලබා ගන්න උනන. මෙතන වත්කම් පැත්තේ කැපිටල් එක තියෙනවා මිලියන 500ක්. ඩිපොසිට්ස් තියෙනවා මිලියන 4000. මිලියන 4000. ඒ වගේ ලොකු ප්‍රමාණයක් වැඩි. තැන්පත් වෙනවා. මෙතන සමහර ඉතිරි කිරීම සාමාන්‍ය ඉතිරි කිරීම තියෙන්න පුළුවන්. කාලින් තැන්පත් තියෙන්න පුළුවන්. පැවරීම වගේ non transferable deposit certificates තියෙන්න පුළුවන්. මුදල් සමාගම. ඒ වගේ වර්ගවල ඔක්කොම එකතුව. ඒ කියන්නේ deposit portfolio එක. deposit portfolio එක. මේ කියන්නේ මේ. ඒකේ රෙස්පොන්ස් කරා මම ඈත හිටියේ මට පේනුන්නේ නැහැ. රයිට් අපි මේක බලමු ඉස්සෙල්ලා. ඒක deposit. මිලියන 4000ක් තියෙනවා කියලා අපි හිතමු. එතකොට කැපිටල් එක 500යි. තවත් වගකීමක් තියෙනවා මේ. තව වගකීම් තියෙනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් සාරාංශ කරලා ගත්තොත් ණය. මුදල් වෙළඳපොලේ ලබා ගන්න ණය. මාකට් එකෙන් බරෝ කරන්න. මොනවද ඒකට කියන්නේ ණය. ණය. අපි ගමු තවත් 500. එතකොට ප්‍රධාන වශයෙන් මම මේ සාරාංශ කරලා ගත්තේ මේ වගේ වගකීම් තියෙනවා බැලන්ස් ෂීට් එක මේ පැත්තේ. right? ප්‍රාග්ධනය, හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, ඒ වගේම තැන්පත්කරුවන්ගේ ප්‍රමාණය, තැන්පත් වල වටිනාකම සහ වෙළඳපොලේ ලබාගත් ණය ප්‍රමාණය. එතකොට මෙතන තියෙන ඔක්කොම එකතුව 5000 මිලියන 5000. එකතුව 5000යි. මෙන්න මේ වගකීම් උපයෝගී කරගෙන මේ ආයතනය වත්කම් මැවීම් කරනවා. වත්කම් මවනවා. ඒගොල්ලෝ වත්කම් නිර්මාණය කරගන්නවා මේ වගකීම් උපයෝගී කරගෙන. දැන් බලමු මොනවද මේගොල්ලෝ නිර්මාණය කරගන්නා වූ වත්කම් කියලා. මේ වගකීම් උපයෝගී කරන් වත්කම් නිර්මාණය කරනවා. මොනවද? අපි වත්කම් පැත්ත ගත්තොත් ෆික්ස්
and current assets. ඒ කියන්නේ ජංගම හා ස්ථාවර හා ජංගම වත්කම්. ඒ කියන්නේ ඉඩම් ගොඩනැගිලි කර්මාන්තශාලාව යන්ත්‍රෝපකරණ මේ මුදල් සමාගම ගණන් තියෙන්නේ නැහැ. ඒවා නැහැ. වෙනත් මුදල් සමාගම නම් අනිවාර්ය ගොඩනැගිලි තියෙන්න ඕන. ඒ වගේම යාන වාහන තියෙන්න ඕන. වෙනත් උපකරණ තියෙන ඒවා ස්ථාවර හා ජංගම වත්කම්. ඒකනේ ඒ ප්‍රමාණය. අපි හිතමු මිලියන 400යි. ඒ ප්‍රමාණය මිලියන 400ක තියෙනවා. මොනවද ජංගම ස්ථාවර වත්කම්. දැන් ඊළඟ ඒගොල්ලන්ට අනිත් ප්‍රධානම වත්කම තමයි මේ අරමුදල් මේ විශේෂයෙන් තැන්පත් කරන මුදල් යොදාගෙන ඒගොල්ලෝ ණය ලබා දීම කරනවා. ආර්ථික ණය සහ ආර්ථිකාරම් loans and advances ප්‍රධානම වත්කමක් ඒගොල්ලෝ loans and advances මම කෙටියෙන් දැම්මේ loan වලට L එක දාලා ඇලයිරක් advance වලට A අකුර දැම්මේ loans and advances ඒකත් මිලියන අපි හිතමු 4200ක් හරිද 4200ක් විතර තියෙනවා right එතකොට මෙතන ඔක්කොම 4600යි තව 400ක් විතර තියෙනවනේ බකි ආයෝජනක් තියෙනවා මිලියන 400 investment එතකොට මේ පැත්තේ 5000 වෙනවා මිලියන 5000 දැන් වගකීම් සමානයි වත්කම් නැත්නම් වත්කම් සමානයි වගකීම් assets equal to liabilities assets equal to liabilities වත්කම් සමානයි වගකීම් දැන් පැහැදිලිද මේක ඇද ගන්න හැමදාම තියෙන තැනක ස්ථිරවම තියෙන තැනක කොළ කැල්ල අඳින්න එපා පොතක ඉඳලා සටහන් කරගන්න මේක අනිවාර්යෙන් තියාගන්න අවශ්‍යයි ඔයගොල්ලෝ ඉස්සරහට වැඩ කරද්දී මේක සම්බන්ධ කරගෙන අපි සාකච්ඡා කරනවා ඒතර මේක අවශ්‍ය වෙනවා මේක තමයි සාම්ප්‍රදායික ශේෂපත්‍රයක් මුදල් සමාගම වත්කීම් පැත්ත වත්කම් පැත්ත මේ වත්කීම් උපයෝගී කරගෙන විවිධ වත්කම් නිර්මාණය කරනවා ඕනම සමාගමක් මුදල් සමාගමක් එතකොට දැන් මෙතන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා මේක තේරුම් ගන්න මේ බැලන්ස් ෂීට් එක ලියාගත්තට මදි එකක් තමයි වත්කීම් පැත්තේ ප්‍රාග්ධනය අඩුවෙන් තියෙන්නේ ඒ වගේම තැන්පත් කරවන්ගෙන් ලබා ගන්න මුදල් සහ තවත් ප්‍රාග්ධන කිට්ටු වගේ ප්‍රමාණයක් තියෙනවා ණය එතන මේක තමයි වත්කීම් වලින් වැඩි වත්කීම් ප්‍රමාණයක් තියෙන තැන්පත් මුදල් එතකොට මේක වක්කීමක් කියන්නේ මේ තැන්පත් කරමු මේ මුදල් ඉල්ලු විට ආපහු දෙන්න ඕන. ඒවා සාමාන්‍ය ඉතිරි කිරීම වෙන්න පුළුවන්. කාලින තැන්පත් වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ පැවරීම වගේ තැන්පත් සහතික වෙන්න පුළුවන්. ඒතර ඒවා ලබා දෙන්න ඕන. ඒතර වක්කීමක් තියෙනවා. ආයෙත්. ඉතින් ඒවා උපයෝග කරන මේ පැත්තේ මේ වත්කම් නිර්මාණය කරන් තියෙන්නේ. මේ පැත්තේ වත්කම් asset base එකේ වැඩිම තියෙන්නේ loans and advances. loans and advances. ඒතර loans and advances වැඩි කියන්නේ මේවා ආපසු අය වෙන්න අවශ්‍යයි. නය සාතිකාරම අය වෙන්න ඕන. පොලියත් සමග අය වෙන්න. පොලිය ලැබුණොත් තමයි ඒගොල්ලන්ට ආදායමක් ලැබෙන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ලාභයේ රටාපවතින මේ මත. එතකොට මේ ආයෝජන තියෙනවා. යම් ආකාරයක ආයෝජනක් තියෙන්න ඕන. ඒ වගේම ඒගොල්ලන්ට යම් ආකාරයක ජංගම ස්ථාවරවත්කම් තියෙන්න ඕන. යම් ප්‍රමාණයක් ආයතනයේ පාත්තගෙන යන. එතකොට මේ වත්. එතකොට මේකේ දැන් බලන්න මෙතන ගොඩාක් වෙලාවට තැන්පත් ප්‍රමාණය ළඟ හෝ සමහර ඊට වඩා වැඩි මේ අත්තිකාරම් ප්‍රමාණයක් තියෙනවා. වක්කීම් සහ වත්කම්. මේක තමයි ප්‍රධාන දෙක. ඉතින් මේ හරහා තමයි මේ වත්කම් නිර්මාණය වෙන්නේ. මේ දෙක කොහොම එකිනෙකට සම්බන්ධ. මේවයි කාරණා තමයි අපි මෙන්න මේවට සම්බන්ධ කාරණා තමයි අපි මේ බැංකු නෝන මූල්‍යයන් විෂය හරහා මේවට තියෙන සීමාවන් මේවා පාලනය කරන්නේ කොහොමද? මේවා සමස්තයක් විදිහට මේවා පාලනය කරන් ආයතන ඉස්සරහට යන්නේ කොහොමද? යහපත් ආකාරයෙන් ආයතන පාලනය කරන්නේ කොහොමද? යහපත් ආයතන පාලනය ඒ කියන්නේ corporate governance good corporate governance ඇති වෙන්න ඕන කොහොමද සාමයේ මේවා හරියට කළමනා කරන ණය කළමනා කරන කියන්නේ කොහොමද තැන්පත් ලබා ගැනීම කරන්න පුළුවන් වර්ග තැන්පත් වර්ග මොනවද ඒවට දෙන්න පුළුවන් අවස්ථාවන් මොනවද ඒවට තියෙන සීමාවන් මොනවද ඒ වගේම ප්‍රාග්ධනයේ ලබා ගන්න තියෙන සීමාවන් මොනවද ප්‍රාග්ධනයේ ආවම ප්‍රාග්ධනයේ කොප්පන ප්‍රමාණයක් තියාගන්න ඕනද ඒ වගේම ආයතන කරන ආයතන තියෙන සීමාවන් මොනවද ඒ වගේම ණය සහ අත්තිකාරම් වලදී ඒවයි සීමාවන් තියෙනවා ඒවයි ආපසු අය කරගන්න තියෙනවා ඒක මේ වත්කම් අත්පත් කර ගැනීමේදී යම් යම් සීමාවන් තියෙනවා. මේවා තමයි මේවා මේවට අදාළව තමයි මේ විෂය ඇතුලේ ගොඩක් දේවල් අපි කතා කරන්නේ. සහ අනිකුත් බැංකු නෝන මූල්‍යයත් නේ රක්ෂණ ව්‍යාපාර කොටස් වෙන්න බල ආයතන. එතකොට අර්ථසාධක අරමුදල්, ශ්‍රම අරමුදල් මේ දේවල් අපි මේ විෂය ඇතුලේ කතා කරනවා. මේක ඉතාම වැදගත් ඕනම මූල්‍ය ආයතනයකට මෙවැනි විශේෂ පත්‍රයක් තියෙනවා. රක්ෂණ ආයතන වලටත් තියෙනවා, අනිකුත් ආයතන වලටත් තියෙනවා. ඒවා මේ සමහර අංග විතරයි වෙනස් වෙන්නේ. ඒ නිසා මේක රීලා තියාගන්න මේක බේස් එක හැටියට තියාගන්න අපි මේක බේස් කරගෙන තමයි ඉස්සරහට සමහර කතා කරනවා කලින් මට කියන්න පුළුවන් ඔයගොල්ලෝ ඇදගත්ත එකේ පෙරලා ගන්න දැන් අර බැලන්ස් ෂීට් එක
එතන අපි බලමු කොහොමද කියලා මට පැහැදිලි කිරීම කරන්න පුළුවන් මේක ඇඳගත්තා. දැන් පැහැදිලි නේද? මම හිතන්නේ පැහැදිලි. මේක දැන් ඇඳ ගන්න හැමෝම. මේක ඇඳ ගන්නවා. ඇඳගෙන නැති මම හිතන්නේ දැන්නවත් අපි කතා කරන අතරම මේක ඇඳ ගන්න. ABC Finance Company balance sheet as at 31st March 2020. මේ පැත්තේ liabilities, capital, deposits and debt. මේ පැත්තේ වත්කම් පැත්තේ fixed and current assets, loans and advances, investments. එතන මිලියන 5000යි 5000යි. එතන වත්කම් සමානයි වත්කම්. මේක ඇඳ ගන්න. right? හරි මේක ඔයගොල්ලෝ අඳගන්න මම 5 minutes දෙන්න මට මොකද මේ කියන්නේ මට ක්ලියර් නැහැ ඔයගොල්ලෝ රෙස්පොන්ස් ගමයි හරි ඔයගොල්ලෝ යන්න අඳගන්නකෝ පේනව නේද ඔක්කොම උඩින් ඉඳලාම පේනව නේද හරි මම හිතන්නේ ඔයගොල්ලෝ මේක හැමදෙනෙම අඳගන්න නැති ඒක ප්‍රශ්න ගැටලුවක් නෑ නේද? කොහොම ඇඳගත්තා නේද මේක? මම රෙස්පොන්ස් ගන්න. yes okay. ඉෂාන් හරි. උදාර චන්දික right okay fine. හරි අපි දැන් අපි පාඩමට okay right fine. දැන් අපි පාඩමට යමු. දැන් අපි පාඩම කරන අතරේ මම ওই සම්බන්ධන තැන් වලට සම්බන්ධ කරන්න ඔය ස්ථිරවම හැමදාම තියාගන්න තැනක ඔය බැලන්ස් ෂීට් එක ඇඳ ගන්න. ඊළඟ අපි මම කිව්වා වගේ අපි දැන් අර මූලික සංකල්ප තුන කතා කරා. මූල්‍ය අතරමැදිකරණේ මූල්‍ය අන්තර්ගත භාවය හා මූල්‍ය සාක්ෂරතාවය ඒක පැහැදිලි කරගත්තා මොනවද කියලා ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අඩු වැඩි වශයෙන් අපිට පාඩම් වල ඉස්සරහට යනකොට කතා කරන්න පුළුවන් මේ සංකල්ප සම්බන්ධ කරගෙන. ඊළඟ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ගැන අපි බැංකු නොවන මූල්‍ය විශ්ය කතා කරාට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ගැන හැඟීමක් අවබෝධයක් දල අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඕගොල්ලන්ට මේක සවිස්තරාත්මකව සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් වල කතා නමුත් අපි මෙතන මේ විෂයට ප්‍රමාණවත් පරිදි ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය හැඩරුව ස්ට්‍රක්චර් එක කොහොමද කියන අපි කතා කරනවා. අපි බලමු ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය. බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර සම්බන්ධ සාකච්ඡා කිරීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධති ව්‍යුහය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත්. අපේ මේ ස්ට්‍රක්චර් එක ගැන අපි අවබෝධයක් ලබා ගැනීම වැදගත්. මූල්‍ය පද්ධතිය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව. ඔයගොල්ලෝ දන්නවා බැංකුවල ප්‍රධාන බැංකුව ශ්‍රී ලංකා මහා බැංකුව. මම වැඩ කරපු ආයතනේ ශ්‍රී ලංකා මහා බැංකුව. ඊළඟට බලපත්ලාභී වාණිජ්‍ය බැංකුව, ඒ කියන්නේ කොමර්ෂල් බැංක්ස්, බලපත්ලාභී විශේෂිත බැංකුව, ඉන් ස්පෙෂලිස්ට් බැංක්, ඒ වගේම අපේ විෂයට අදාළ බලපත්ලාභී මූල්‍ය සමාගම්, ඒ වගේම අපේ විෂයට අදාළ විශේෂ කල්බදු සමාගම්, මූල්‍යකරණ සමාගම්, ඒ වගේම ප්‍රාථමික වෙළඳුන් අපි කතා කරනවා අපේ රජයේ සුරක්කුපත් පාඩමේදී. ඒ වගේම විශ්‍රාමික සහ අර්ථ සාධක අරමුදල් අපි කතා කරනවා. ඒවයි කොහොමද සමන්විත වෙන්නේ? ඒවයි කොහොමද තත්ත්වය කියන එක. රක්ෂණ ආයතන ගැන අපි කතා කරනවා. රක්ෂණ සමාගම්, ග්‍රාමීය බැංකුව ගැන අපි කතා කරනවා. ඒ වගේ කොටස් වෙළඳපොළ තරගකරුවන් සම්බන්ධ අපි සාකච්ඡා කරනවා. වෙළඳපොළ අතරමැදියන් නොඑක ආකාරයේ කොටස් වෙළඳපොළ ඉන්නේ. ඒකක බාර ගැන අපි කතා කරනවා. ඒ වගේම සානස සකසුරන් සහ ණයදෙන සමුපකාර සමිති වැනි ප්‍රධාන මූල්‍ය ආයතන වලින් සමන්විත වේ. දැන් ඔයගොල්ලන්ට මේක මේ ලයිස්තුව කියනකොට තේරෙන්න ඕන මේ ලයිස්තුවේ ප්‍රධාන වශයෙන් දිග ලයිස්තුවක් මෙතන තියෙන මහා බැංකුවෙන් පටන් ගත්තම අනිකුත් මූල්‍ය ආයතන දක්වා දිග ලයිස්තුව. දැන් මේ ලයිස්තුවේ බලන්නකො බැංකුව හැරුණාම ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුව විශේෂ බැංකුව හැරුණාම මහා බැංකුව හැරුණාම අනික් සියලුම මූල්‍ය ආයතන බැංකු නොවන මූල්‍ය ආයතන ගණයට වැටෙනවා. ඒ කියන්නේ මුදල් සමාගම්, කල්බදු සමාගම්, රක්ෂණ ආයතන, කොටස් වෙළඳපොළ ආයතන ඒ ආදී වශයෙන්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා අපිට කොයිතරම් පරාසයක් මේ විෂය ඇතුලේ කතා කරන්න තියෙනවද කියලා. මේ සියලුම අංශ අපි ආවරණය කරනවා. ඒව ගැන අපි සාකච්ඡා කරනවා. එතකොට මේක තමයි මූලික හැඩරුව. මහා බැංකුව ප්‍රධාන ආයතන වශයෙන් තියෙනවා. අනිත් බැංකුවල බැංකුව වශයෙන් සහ අනිකුත් ආයතන ලයිස්ට්ුවක් අපි දැන් කියවුවා තමයි තියෙන්නේ. ඊළඟට අපි පාඩමට යමු. ඔය තමයි මූලික හැඩරුව. ඊළඟට
මේ අනුව බලන කල ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධති පුළුල් පරාසයක පැතිරී තිබුණත් මෙම විෂය යටතේ අප විසින් සලකා බලන ලබන්නේ මුලින් සඳහන් කළ බැංකු නොවන මූල්‍ය සේවාවන් පමණයි. ඒ කියන්නේ අපි ලයිස්ට්ුවේ කියපු non banking financial business services ගැන තමයි අපි බලන්නේ. ඒතර බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර. අපි දැන් ඊළඟට කතා කරනවා බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර. මේදී මුලින්ම සලකා බැලෙන්නේ මූල්‍ය සමාගම් වල ව්‍යාපාර කටයුතු සම්බන්ධව. ශ්‍රී ලංකාව තුළ මූල්‍ය සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශ්‍රී ලංකා මහා බැංකුවට පැවරිලා තියෙනවා. ඒක සියලුම මූල්‍ය සමාගම් අධීක්ෂණය නියාමනය කරන ශ්‍රී ලංකා මහා බැංකුව. ඒ අතර ඒ සඳහා වන නීතිමය බලතල 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති අනුව ලැබිලා තියෙනවා. මේකෙන් තමයි සම්පූර්ණ බලය ලැබිලා තියෙන්නේ මහා බැංකුවට මේ ව්‍යාපාර කටයුතු නියාමනය හා අධීක්ෂණය කරන මුදල් සමාගම් වල. මුදල් මේකට කියනවා මුදල් ව්‍යාපාර පනත. 2011 අංක 41 දරන මුදල් ව්‍යාපාර පන්ති. ඊළඟට මේ සටහනේ තියෙනවා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා වන තත්ත්වය සමස්ත වත්කම් හා තැන්පතු වල ප්‍රතිශතයක් ලෙස පාසලන් පරිදි මේක මේ 2012 data තිබුණාට ඔයගොල්ලෝ කලබල වෙන්න එපා අලුත් data ටික මම දෙනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ 2019 තත්ත්වය අලුත් මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් දෙනවා. මට මේ data නෙවෙයි වැදගත් වෙන්නේ මෙතන. මෙතන මට මේ table එක හරහා මට ඔයගොල්ලන්ට කියන්න ඕන මේ වත්කම් තැන්පතු පානේ මම ඔයගොල්ලන්ට අලුත් තත් දෙනවා. අලුත් table එක ලබා දෙනවා. ඒ කියන්නේ 2019 තත්ත්වය මම ලබා දෙන්නම්. මම සකස් කරේ නැතාම ඉදිරි කාලේ ලබා දෙන්නම්. මට කියන්න ඕන ඊට වඩා මෙන්න මේ ලයිස්ට්ුවේ තියෙන මේ ලයිස්ට්ුව ගැන පොඩි අධ්‍යයනයක් අපි කරන්න අවශ්‍යයි. මූල්‍ය ක්‍රමය ගැන මූල්‍ය ක්‍රමේ ව්‍යුහය ගැන කතා කරද්දී මේ ස්ට්‍රක්චර් එක ගැන කතා කරද්දී මෙන්න මේ ලයිස්ට්ුව ගැන පොඩි හැදෑරීමක් මූල්‍ය ආයතන කියලා මේ වම් අත පැත්තේ තියෙනවා. මූල්‍ය ආයතන. දැන් මූල්‍ය ආයතන ලයිස්ට්ුව ගත්තම ඔයාලට පේනවා මුලින්ම ශ්‍රී ලංකා මහා බැංකුව තියෙනවා. ඒතර ඒකේ ඒ කාලේ 2012 තිබිච්ච වත්කම් ප්‍රමාණයයි හැබැයි තැන්පතු ආනෝගය කියන්නේ අදාළ නොවේ. එතන ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මේ ටේබල් එකේ පහළට තියෙනවා සමහර ආයතන ආනෝ කියලා. මෙතින් ඒ කියන්නේ අදාළ නොවේ කියන්නේ ඒ කිසිම ආයතනයක් තැන්පතු ලබා ගන්නෙ නැහැ කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. මේ ටේබල් එකේ තියෙන මේ data වලට වැඩි වැදගත් වෙන්නේ මට මේ ටික කියලා දෙන්න ඕන උගලන්න. මේ අදාළ නොවේ කියලා කියන්නේ තැන්පත් ඒ ආයතන මහ බැංකුව තැන්පත් බාර ගන්නෙ නැහැ. right? අපි ඒක බලමු. ඊළඟට ප්‍රාථමික වෙළඳුන් අනිකුත් මූල්‍ය ආයතන තැන්පත් ගන්නෙ නැහැ. විශේෂ කල්බත් සමාගම් තැන්පත් ගන්නෙ නැහැ. ආයි පහළට ගියාම ගිවිසුම්ගත ඉතිරිම ආයතන ගන්න තැන්පත් වශයෙන් නෙවෙයි මාසිකට සැරයක් ඒ රක්ෂණ ආයතන සේවක අත්සාද කරමුදල වගේ ආයතන තැන්පත් ගන්නෙ නැහැ. වෙන ලැබෙන මාර්ග තියෙනවාට සේවන නියුක්තයේ බාර අරමුදල අනුමත පෞද්ගලික අත්සන් රාජ්‍ය අර්ථසාධන රක්ෂණ සමග ඒ කවුරුවත්ම තැන්පත් ගන්නෙ නැහැ. ඒගොල්ලෝ අනිකුත් කොටස් තරවකාර සමාගම් මේගොල්ලෝ තැන්පත් ලබා ගැනීම කරන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. මේ ටේබල් එකේ ඉගෙන ගන්න ප්‍රධානම දේ ඒක. ඒතර මෙතන මේ පැත්තේ ඒක තියෙනවා. ඊළඟට මේකේ වම් අත පැත්තට ගියාම මූල්‍ය ආයතන ලයිස්ට්ුව පැත්තට ගියාම මූල්‍ය ආයතන ලයිස්ට්ුව පැත්තට ගියාම මහා බැංකුව මුලින්ම ඉන්නවා. ඊට පස්සේ මේ මහා බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතන ලයිස්ට්ුවක් තියෙනවා. මොනවාද? මහා බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතන වල තැන්පතු බාර ගන්න ආයතන මොනවාද? බලපත්ලාභී වාණිජ්‍ය බැංකු, බලපත්ලාභී විශේෂ බැංකු, බලපත්ලාභී මුදල් සමාගම්. ඒ වර්ග තුනක් තියෙනවා. ඊළඟට අනිකුත් මූල්‍ය ආයතන. ඒවා ඒ වගේ විශේෂත්වය මොකද්ද? ප්‍රාථමික වෙළඳුන් විශේෂ කල්බත් සමාගම්. ඒගොල්ලෝ මහා බැංකුවේ නියාමනය කරන ලබන ආයතන නමුත් අනිත් පැත්තේ ගත්තම තැන්පතු බාර ගන්න නැහැ. අදාළ නොවේ කියලා තියන්නේ ඒකයි. ඒ කියන්නේ මහා බැංකුව නියාමනය කරන ආයතන වලින් කොටසක් තැන්පත් බාර ගැනීම කරනවා. කොටසක් තැන්පත් බාර ගන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒතර වර්ග මහා බැංකුව විසින් නියාමනය කරන ආයතන බැලුවම ඒක වර්ග දෙකක් තියෙනවා. තැන්පත් බාර ගන්න ආයතන, තැන්පත් බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන. ඊළඟට මහා බැංකුව විසින් නියාමනය නොකරන ලබන ආයතන. තව වර්ගයක්. ඒ මොනවද? ඒකෙත් තැන්පතු බාර ගන්න ආයතන තියෙනවා. මහා බැංකුව නියාමනය නොකරන ආයතන අතරත් තැන්පතු බාර ගන්න ආයතන. ඒ මොනවද? ග්‍රාමීය බැංකු, සකරු සුරම් සහ ණයදෙන සමෝපකාර සමිති. මම මේ ඒ වගේ කවුද කරන්න කියන ඒ රෙගියුලේටර්ස්ලා කවුද කියන එක වෙනම අපි ඉගෙන ගන්නවා. වෙනම කතා කරනවා. ඊළඟට ආයතන. ඊළඟ ගිවිසුම්ගත ඉතිරිම ආයතන කියන්නේ. ඒ කියන්නේ තැන්පත් බාර ගන්නෙ නැහැ. නමුත් ඔවුන් මහා බැංකුව විසින් නෙමෙයි වෙනත් ආයතන වලින් නියාමනය කරනවා. මොනවාද? සේවක අර්ථසාධක අරමුදල. ඒක මහා බැංකුව ඇතුලේ ගිණුම්ගත කිරීම කරන නියාමනය කරන්නේ කම්කරු කොමසාරිස්වරයා. ඒ වගේම සේවා නියුක්තයන්ගේ බාර අරමුදල. ඒක වෙනම මණ්ඩලයක් හැටියට තියෙනවා. අනුමත අර්ථසාධක අරමුදල. රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල. රක්ෂණ සමාගම් නියාමනය කරන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව. එයයි. අනිකුත් මූල්‍ය ආයතන.
ඒ කියන්නේ කොටස් තරවකාර සමාගම්, ඒකක භාර, කළමනා කරන සමාගම්, වෙළඳපොළ අතරමැදියන්, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන, ව්‍යවසායක ප්‍රාග්ධන සමාජී අනිකුත් ආයතන. මේ සියලුම ආයතන ගැන අපේ මේ විෂය ඇතුලේ කතා කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ටේබල් එක බලන්න ඕන සංඛ්‍යාත්මකව වඩා සංඛ්‍යාත්මක විග්‍රහයකට වඩා මේක ඉලක්කම් වලට වඩා මේක බලන්න ඕන ඔයගොල්ලෝ. මේක ඇතුලේ තියෙන තැන්පත් බාර ගන්න ආයතන මොනවද? තැන්පත් බාර නොගන්න ආයතන මොනවද? මේක ඇතුලේ තියෙන මහ බැංකුව නියාමනය කරන ආයතන මොනවද? මහ බැංකුව නියාමනය නොකරන ආයතන මොනවද? ඒ වගේ අනිකුත් ආයතන මොනවද? ගිවිසුම් ගත ඉදිරි කිරීමේ ආයතන මොනවද කියන එක ඔන්න ඔය ස්ට්‍රක්චර් එක මූලික ව්‍යුහය ඔයගොල්ලෝ තේරුම් ගැනීම අවශ්‍යයි මූල්‍ය ක්‍රමය තුල ලංකාවේ. මූල්‍ය හා බැංකු ක්‍රමය තුල. මේක පැහැදිලිද? මේක පැහැදිලිද? ක්ලියර්ද? ඒ පැහැදිලි කිරීම තේරුණාද? ඔව් සර්. Okay, right. Yeah, ගොඩක් කළානවා clear කියලා. Yes, clear. Right, okay, fine. Right. 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 ඒ පැහැදිලි කිරීම පැහැදිලි. Right. Okay, thank you. Right. Thank you. Right. අපි ඉස්සරහට යමු. ඊළඟට අපි බලමු මේ ඉස්සරහට මේ අපි මේ හැඳින්වීමනේ තාම ඉන්නේ. ඒතර මේකේ අමතර කීමක් තියෙනවා. ඔන්න මේ මහා බැංකුවේ මේ විශේෂ සටහනක් තියෙනවා. ඒක කියවලා ඔයාලට තව දැනුම වැඩි කරගන්න පුළුවන්. ලයිබ්‍රරි ගියාම හෝ මම වෙබ්සයිට් සෙන්ට්‍රල් බැංක් වෙබ්සයිට් එක 2011 වගේ වාර්තාවක් නැති වෙයි. ඔයගොල්ලන්ගේ ලයිබ්‍රරි එකට ගිහිල්ලා දැන් අපේ IBSL ලයිබ්‍රරි යූස් කරන්න පුළුවන් වුණ කාලෙක මේක රිෆර් කරන්න පුළුවන් නම් හොඳයි. අමතර කියවීම. right? ඊළඟට මූල්‍ය ආයතන ක්‍රියාකාරකම් වලට අදාළ අනපනත් නීති. මේවත් අපි මේ හැඳින්වීමේ දැනගන්න ඕන. සමස්ත මූල්‍ය ක්‍රමයේම සෑම අංශයක්ම ආවරණය වෙනවා නීතිමය තත්ත්ව. ඒතර මේ සඳහා බලපාත්වන අනපනත් නීති රීති රාශියක් තියෙනවා. ඒයින් මම මෙතන වැදගත් වෙන කීපයක් පමණයි සටහන් කරලා දෙන්නේ. ඒව ගැන දල වශයෙන් හැඟීමක් අදහසක් ඔයගොල්ලන්ට තියෙන්න මොනවාද? මූල්‍ය ආයතන ක්‍රියාකාරකම් වලට අදාළ අනපනත් නීති මොනවද කියලා බලමු. අනපනත් නීති රීති කියව විකසින් අපසින්නේ ඇඳියන්නේ උසාවි, නීතිඥයන්, පොලිසිය, බන්ධනාගාරය වැනි ආයතන. එහෙමනේ. නීති කිව්වම අපිට මතක් වෙන ඔය ආයතන. නමුත් නීති රීති අනපනත් පිළිබඳ සාකච්ඡා කිරීමේදී වැදගත් වෙන මූලික කරුණු කීපයක් තියෙනවා. යම් රටක මූලික නීතිය වන්නේ එම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. කියන්නේ මූලිකම නීතිය ඕනම රටක ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපේ නම් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එමගින් මේ ළඟදී විශේෂ සංශෝධනයකට අපිට ලැබුණා. එමගින් රටක නීති රීති පනවන ලබන පාර්ලිමේන්තුව නැතහොත් ව්‍යවස්ථාදායකයෙකු පිළිබඳව විධායක විසින් එම නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහ එම ආයතන පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීම එහෙමත් අධිකරණ බලය යන මූලික කාරණා පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ. මේ මූලික නීති සාකච්ඡා කරන්නේ මොනවද? ව්‍යවස්ථාදායක කියන්නේ මොකක්ද? කොහොමද ඒක හැදෙන්නේ? කොහොමද ඒක පවත්වාගෙන යන්නේ? සහ අදාළ නීතිය. ඒ වගේ මේ බලය ක්‍රියාත්මක කරන විධායකයේ සමන්විත වෙන්නේ කොහොමද? විධායකයේ කාටද අයිති වෙන්නේ? කවුද ඒක ක්‍රියාත්මක කරන්නේ? අමාත්‍ය මණ්ඩලය කොහොමද? කින්ද මන්ද ඔක්කොම ටික තියෙනවා. ඊළඟට ඒ දෙගොල්ල අතර ආරවුලක්, ආරෝවක්, ගැටලුවක් මොනවා ප්‍රශ්නයක් ආවම ජනතාවට යන්න තියෙන්නේ මොනවා ඒ දෙගොල්ලන්ට උනත් යන්න තියෙන්නේ අධිකරණයට. ඒක අධිකරණය. ඒ මූලික ආයතන ව්‍යුහය සකස් වෙන්නේ කොහොමද කියන තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වුවත් අනිකුත් නීති රීති අනපනත් පනවනු ලබන්නේ ව්‍යවස්ථාදායකයන් නැතහොත් පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි මූලික නීතිය හැදෙන්නේ. ඒතර අන්නේ කියන ව්‍යවස්ථාදායකය තමයි සියලුම නීති රීති අනපනත් අනිත් ඒවා පැනවීම සිදු කරන්නේ. ඒක තමයි ඔය කියන්නේ. ඒක මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඊළඟ රටක සමාජික සිදුවන බොහෝ ආර්ථික සමාජීය අනිකුත් කාරණා පිළිබඳව නීති රීති පාර්ලිමේන්තුව විසින් පනවනු ලබයි. එවැනි නීති රීති මගින් යම් යම් ක්‍රියාකාරකම් වලට අදාළව නීතියේ මූලය නැතහොත් ඒ සඳහා වූ නීත්‍යානුකූල බලය ලැබෙනවා. නීතියේ මූලය. නීත්‍යානුකූල බලය ලැබෙන්නේ මෙන්න මේ නීතිය හරහා. උදාහරණයක් වශයෙන් ගත්තොත් රථවාහන පැදවීම. අධිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධ නීතියේ මූලික මූලාශ්‍රය වන්නේ ඒ සඳහා පාර්ලිමේන්තුව විසින් පනවනු ලබන මෝටර රථ ප්‍රවාහන පනතෝ එහා සම්බන්ධ අනිකුත් නීති. ඒක තමයි මූලික නීතිය. එසේම භාණ්ඩ බිල්දී ගැනීම, විකිණීම, රක්ෂණය සහ බැංකු හා මූල්‍ය කටයුතු වෙනුවෙන් පනවා ඇති නීති රාශියක් ශ්‍රී ලංකාව තුළ දක්නට තියෙනවා. මේවා 1948 ඉඳන් ලැබීමට පෙර නම් ආඥා පනත් වන අතර 48 පසුව නීති හෝ පනත් වශයෙන් හඳුන්වනු ලැබේ. 48 නිදහස හම්බෙන්න ඉස්සෙල්ලා අපි රට සුදු අධිරාජ්‍යාදීන් පාලනය කරන කාලේ පනවපු නීති වලට අපි කියන්නේ ආඥා පනත්. ඊට පස්සේ පනවපුවා පනත් නැත්නම් නීති කියලා හඳුන්වනවා. ඒවා ඔයගොල්ලෝ මූලික වශයෙන් දැනගෙන ඉන්න ඕන කාරණා. මූලිකම බේසික්ස් දේවල්. දැන් මූල්‍ය ආයතන නියාමනය හා කළමනාකරණය කිරීමේදී වැදගත් වන මූලික අනපනත් කීපයක්. මෙන්න මේවා තමයි මූලික අනපනත්. මේ මෙතන කීපයයි තියෙන්නේ. රාශියක් තියෙනවා. මේන් කීපයක් විතරක් ඇතුළත තියෙනවා. මේ ලයිස්ට් වල ඔයගොල්ලෝ මේක පැහැදිලි කරගන්න මොනවාද?
1949 අංක 54 දරන මුදල් නීති පනත. හරි? මොනිටරි ලෝ ඇක්ට් එක. මේ අර්ථය මහා බැංකුව පිටවලා තියෙන්නේ. මේ වැදගත් සංශෝධනයක් 2002 වර්ෂයේදී සිදු වුණා. 88 අංක 30 දරන බැංකු පනත. බැංකු පාලනය ගන්නේ මේ පනතේ. 2011 අංක 41 දරන මුදල් ව්‍යාපාර පනත. මේ පනත පැනවීමට පෙර බල පැවැත්වුවේ 1979 අංක 27 දරන මුදල් සමාගම් පාලන පනත සහ 88 අංක 78 දරන මුදල් සමාගම් පනත. පනත් දෙකක් තිබුණා. මේ දෙකම අවලංගු කරලා නැවත අලුත් පනතක් 2011 අංක 42 කියලා පනවන ලබ මුදල් ව්‍යාපාර පනත. එහෙනම් 2010 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත. ඒ කියන්නේ ලීසින් ඇක්ට් එක. 49 අංක 6 දරන උකස් පනත. 31 අංක 16 දරන රාජ්‍ය උකස් සහ බැංකු ආඥා පනතට ගෙනා 39 අංක 29 දරන සංශෝධනය ද පරාටි බලය. 90 අංක 2 දරන ණය ආපසු අය කර ගැනීමේ විශේෂ විධිදාන පනත. 90 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිදාන පනත. 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත. 2006 අංක 6 අරක අංක 5 මේක අංක 6 අයියා මල්ලි. දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. 53 අංක 26 දරන විනිමය පාලන පනත. මේක දැන් වෙනස් වෙලා විදේශී විනිමය ආඥා පනත විදේශී විනිමය ආඥා පනත කියලා මේක වෙනස් වෙලා තියෙන අලුත් පනතක් 2016 පනවලා තියෙනවා. ඒක මම කතා කරන්නම් පස්සේ. 82 අංක 29 දරන පාරිභෝගික ණය පනත. පාරිභෝගික ණය පනත. කියන්නේ කන්සියුමර් ක්‍රෙඩිට් ඇක්ට්. ඊට අමතරව මෙතෙන්ට එකතු වෙන පනත් කීපයක් තියෙනවා. 2016 පනවන ලැබුව ශුද්ධ මූල්‍ය පනත. 2016 ශුද්ධ මූල්‍ය පනත. ඊළඟට ගෙවීම හා පියවීම පනත. අපි මේ පනත් ගැන ඉදිරි කාලේ කතා කරන පාඩම් වලදී ඒව ගැනත් මතක තියාගන්න. මට මේක ඇතුල් කරන්න බැරි වෙලා තියෙනවා. ඒවා ඇතුල් කරන්න ඕන පනත්. මේ ලයිස්තුවට. නමුත් අපි ඒව ගැන කතා කරනවා ඉස්සරහ පාඩම් වල. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේක තමයි මම මේ කොටසක් විතර ඇතුල් කරේ. බැංකුව හා මූල්‍ය ක්‍රමයට සම්බන්ධ මූලික නීති රීති අනපනත්. දැන් මේ ටික ක්ලියර්ද? මේ ටික ක්ලියර්ද? ඔව් සර්. Right, okay. Right. ඔව් සර්. Okay, right, fine. පැහැදිලි. හරි. Okay, thank you. Right. පාඩම නැංගු. හරි, thank you. එතකොට මේ අනපනත් කීපයක්. එතකොට ඕගොල්ලෝ ඒවා ගැන අපි මේවා ගැන අපිට කතා කරන්න හම්බ වෙන ඉදිරි කාලේ. විශේෂයෙන් මෙතන අපේ විෂයට බැංකු නොවන මූල්‍යායතන විෂයට සම්බන්ධ වැදගත්ම නීති රීති තමයි මේ මුදල් නීති පන්ත 49 අංක 58. බැංකු පනත. මුදල් ව්‍යාපාර පන්ත. කල්බදු පනත. ඒ වගේම ඔය පහලින් තියෙන අනිත්‍ය වැදගත් නැ අනිත්‍ය වැදගත්. නමුත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ මේ මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. මේ පාරිභෝගික ණය පනත. ඒ වගේම ලීසින් ඇක්ට් එක මුදල් සමාගම් පාලනය වෙන 2011 අංක 40 මුදල් ඔය පනත් ගැන අපි වැඩිපුර බරක් දාලා කතා කරනවා. ඒවා තියෙන යම් නීතිමය අන්තර්ගතයන් ඒවා තියෙන කාරණා අපි සාකච්ඡා කරනවා ඉදිරි පාඩම් වල. ඒක ඔයගොල්ලෝ විෂයට ඇතුළත් වෙනවා. එහෙනම් බලමු 49 අංක 54 දරන මුදල් නීති පනත. ඒ කියන්නේ මොනිටරි ලෝ ඇක්ට් එක. මේක මොකක්ද කියලා අපි මේකේ කෙටි සරහනක් තමයි තියෙන්නේ. අපි මේක බලමු. බලමු 49 අංක 54 දන්න මුදල් නීති පනත. මෙම පනත මගින් ලංකාවේ මධ්‍යම බැංකුව නැතහොත් සෙන්ට්‍රල් බැංක් ඔෆ් සිලෝන් ඒ කාලේ කිව්වේ එහෙම. පිරිනොම් ලැබුව අතර මෙමගින් ශ්‍රී ලංකාවේ දේශපාලන නිදහසෙන් පසු ආර්ථික කටයුතු මෙන්ම මුදල් හා බැංකු ක්‍රමයේ ඉදිරියට ගෙන යාම ආරම්භ කරගත් අතර මුදල් නීති පනත කෙටුම්පත් සකස් කිරීම සඳහා ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ අර්ථ ශාස්ත්‍රඥ ජෝන් එක්ස්ටර් මේ අපේ පළවෙනි අධිපතිවරයා මහා බැංකුවේ පළවෙනි අධිපතිවරයා මෙයා ජෝන් එක්ස්ටර් මහතා පත් කරනු ලැබුව අතර ලංකා මධ්‍යම බැංකුවේ ප්‍රථම අධිපතිවරයා වූයේද ඒ මහතයා. ෆස්ට් ගවර්නර් මෙයා තමයි ජෝන් එක්ස්ටර් ඇමරිකන් ජාතියේ. නිදහසෙන් පසු ළඟා කරගත් මූල්‍ය හා බැංකු ක්‍රමේ ජයග්‍රහණයෙන් පසුවස ශ්‍රී ලංකා මහා බැංකුව පෙරමුණ ගත් අතර වසර 2002 වන විට ලෝක ආර්ථිකයේ බැංකු හා මූල්‍ය ක්‍රමයේ ඇති වූ නව ප්‍රවණතාවන් හේතු කොටගෙන මහා බැංකුවේ මූලික අරමුණු නැවත හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් අවශ්‍ය වූ බැවින් මේ ලෝකයේ තියෙන වෙනස්කම් එක්ක මහා බැංකුවේ අරමුණු නැවත හඳුනා ගන්න අවශ්‍ය වුණා. ඒ අනුව 2002 අංක 32 දරන මුදල් නීති සංශෝධන පනත වැදගත්කමක් හිමි කර ගනී. එම සංශෝධනයේ මහා බැංකුව පිහිටුවීම සහ අරමුණ මෙසේ විස්තර කරනු ලබයි. ඔය 2002 ගෙන සංශෝධනයෙන් පස්සේ මහා බැංකුවේ අරමුණ මොකක්ද කියන එක මෙන්න මේ ආකාරයෙන් විසම මොකක්ද ශ්‍රී ලංකාවේ මුදල්
මූල්‍ය හා ගෙවීම් ක්‍රමය. පරිපාලන මුදල් ඒ වගේ මූල්‍ය හා ගෙවීම් ක්‍රමය. පරිපාලනය කිරීම, අධීක්ෂණය කිරීම සහ විධිමත් කිරීම සඳහා වගකිව යුතු අධිකාරියක් වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නම් වූ ආයතනයක් මෙයින් පිහිටවනු ලබන අතර මේ පනතේ වෙනත් විධිවිධාන වලට හානියක් නොමැතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සම්පත් සංවර්ධනය කිරීමේ, දිරිගැන්වීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අදහසින් පහත සඳහන් අරමුණු එනම් ආයන්න මෙතන තියෙන මූලික අරමුණු දෙකක්. ඒ කෝ ඔබ්ජෙක්ටිව්ස්. ආර්ථික හා මිල ස්ථායීතාවය, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. ඔන්න ඔය අරමුණු දෙක ඉෂ්ට කරගන්න මේ පනතින් බලය දෙන ලැබුව ඇති ක්‍රියාමාර්ග මගින් හැකියතාක් දුරට ළඟා කර ගැනීමේ කාර්යභාරය මහ බැංකුව වෙත මෙයින් පවරනු ලැබේ කියලා ඒ පනතේ මේ නියම කරලා තියෙනවා. එතකොට මෙන්න මේක තමයි මහ බැංකුව පිළිපදීමේ මූලිකම අරමුණු දෙක, කෝ ඔබ්ජෙක්ටිව්ස් දෙක. ආර්ථික හා මිල ස්ථායීතාවය, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. මේවා ගැන අපි ඉදිරියේ අපිට කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඔයගොල්ලන්ගේ බැංකින් ඩිප්ලෝමා ස්ටේජ් එකේ සෙන්ට්‍රල් බැංකින් කියන විෂය, ඒ වගේම මොනිටරි පොලිසි කියන විෂය මේවා දීර්ඝව කතා කරනවා මේ අරමුණු ගැන සහ මේ දේවල්. ඒ ගැන ඔයගොල්ලන්ට ඒතෙන්දි කතා කරන්න පුළුවන්. දැන්ට මේ පාඩමට ප්‍රමාණවත් ආකාරයට මහ බැංකුවේ මූලික අරමුණු දෙක මේ ආකාරයෙන් සඳහන් කරගන්න ඕන. එතකොට මීට අමතරව මේ සංශෝධනය මගින් මුදල් මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 2002 සංශෝධනය 3 සිට 5 දක්වා ඉහළ දැමීම, මුදල් සැපයීම යන යෙදීමේ අර්ථ නිරූපණය, ගෙවීම් සහ බේරුම් කිරීමේ ක්‍රමය, වාණිජ බැංකුවල සහ නියමිත මූල්‍යායතන සංචිත විධිමත් කිරීම අදාළ විධිදාන පනවනු ලැබියේ. ඒ ආදී වශයෙන් වෙනත් විධිදාන කියවෙකුත් මේ පනතෙන් පනවනු ලැබුවා. ඒ ටික දැනගත්තාම ඇති ඕගලන්ට මේ මහා බැංකුව ගැන දැනට ප්‍රමාණවත් ඕගොල්ලන්ගේ මේ විෂයට අදාළව. මහා බැංකුව කියන්නේ මොකද්ද? පිහිටුමේ අරමුණ මොකද්ද? මොනවාද ඔබ්ජෙක්ටිව්ස් දෙක කියලා. ඒ ටික ක්ලියර්? ඔව් සර්. Okay, thank you. ඔව් සර්. Thank you. ඔව් සර්. Right. ඔව් Thank you. සර්. Okay. අපි යමු ඊළඟ වැදගත් පනත. ඒකත් අපි කෙටියෙන් බලන්න. මේක දීර්ඝව කතා කරන මේ නෝට් එක දිගට තියෙනවා. ඒකේ ඔයගොල්ලෝ ළඟ තියෙන නෝට් එක ගෙදරදී කියව ගන්න. මම පොඩ්ඩක් ගයිඩ් කරන්නම් මේකේ මොනවද මූලික වශයෙන් බලා ගන්න ඕන දේවල්. හැමදේම දැනගෙන ඉන්න එක හොඳයි. මේක ඔයගොල්ලන්ට කොමර්ෂල් බැංකින් විෂයටත් වැදගත්, සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් විෂයටත් වැදගත්, මේකටත් වැදගත්. නන් බැංකින් ඔය විෂයන් කීපෙට මේක වැදගත්. මේක දැනගෙන ඉන්න ඕන කරුණු. ඒතර මේ ගැන ඔයගොල්ලෝ ලෙෂර්ලි කියවන්න ගෙදරදී. මේක 88 අංක 30 දරන බැංකු පන්ත. මේක 95 අංක 33 දරන බැංකු සංශෝධන පන්තකුත් තියෙනවා මේකට ගෙනාවු. මේ 88 පන්ත. ඒතර මේකෙන් තමයි සම්පූර්ණ බැංකු වල කටයුතු, බැංකු ව්‍යාපාර වල කටයුතු පාලනය වෙන්නේ. ඒගොල්ලෝ බලපත්‍ර දීම, ඒ සඳහා කාර්යපටිපාටියක් ඉදිරිපත් කිරීම, සහ ක්‍රියාත්මක කිරීම, බැංකු ව්‍යාපාරට අදාළ වූ කරුණු විධිමත් කිරීම හා පාලනය කිරීම සඳහාද ඊට සම්බන්ධ වූ අනුශාංගික කරුණු සඳහාද විධිදාන සැලැස්වීම පිණිස අරමුණු සාක්ෂාත් කරගත් ගැනීම සඳහා පනවන ලද පනතකි. මෙහි පහත සඳහන් පරිදි විධිදාන සලස්වලා තියෙනවා. මොනවද? කොටස් කීපයක් තියෙනවා වන්නේ. මම මේකේ සාරාංශගත කරලා ඔයගලන්ට කියවන්න හදලා තියෙන මේ නෝට් එක. පළවෙනි කොටස බැංකු ව්‍යාපාර කටයුතු කරගෙන යාම යන තැනට බලපත්‍ර ලබා දීම. මූලික වශයෙන් බැංකින් ලයිසන් එක දෙන්න ඕන කොහොමද කියන එක මේකේ පළවෙනි කොටසෙන් කියලා තියෙනවා. මේ ඉතින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අපි කිව්ව ශ්‍රී ලංකා මහා බැංකුව කලින් කතා කරේ. ඒකේ මොනිටරි බෝඩ් එක සමාජිකව 5 දෙනෙක් ඉන්නවා. මේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරී යටතේ වූ සමාගමක් විසින් හැර බැංකු ව්‍යාපාර කරනු නොලැබිය යුතුයි. ඒ කියන්නේ බැංකින් ලයිසන් එකක් නැතුව කිසිම සමාගමකට කිසිම කෙනෙකුට මුදල් මේ බැංකින් බිස්නස් එක කරන්න බෑ. සමාගම ශ්‍රී ලංකාවේ බැහැරව සංස්ථාපත කරන ලද සමාගමක් වන විටක 82 අංක 17 කට දැන් 82 නෙමෙයි දැන් පන්ත 2007 අංක 7. ඔක යට තියෙනවා. ඒ පන්ත යටතේ ස්ථාපිත වෙන්න ඕන. මෙම් පන්තියේ විධිදාන යටතේ බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ යම් සමාගමක් මිස බලපත්ලාභී වාණිජ බැංකුව යනුවෙන් ව්‍යාපාර කටයුතු කරගෙන නොයා යුතුයි. ඒ කියන්නේ නම පාවිච්චි කරන්න බෑ ලයිසන් එකක් නැති කිසිම කෙනෙකුට. දැන් ඔයගොල්ලෝ බැංකුවල වැඩ කරන්න ඉන්නවනේ මෙතන. මෙතන ඇති මම දන්නවා ගොඩක් අය ඉන්නවා බැංකුවල වැඩ කරන්න. පොඩ්ඩක් මට කියන්න බලන්න. මෙතන ඉන්නේ නේ ලෙක්චර් බ්‍රේක් එකකටත් එක්ක. මොනවද ඔයගොල්ලන්ගේ ආයතන කියලා? කියන්නකෝ මේක දාන්නකෝ. ටයිප් කරන්නකෝ. බැංකුවල වැඩ කරන්න දාන්නකෝ. සම්පත් බැංක් ඉන්නවා. NSB ඉන්නවා. මට ටික අයිඩියා එකක් ගන්නත් එක්ක කියන්න බලන්න. තව කවුද ඉන්නේ? බැංකුවල කවුද ඉන්නේ තව? Pan Asia, HNB, Amana, right? DFCC, okay, NTB, Ceylon, Union, Sampat, Commercial, BOC, Commercial, Union Bank, තව LOLC, right? Okay, BOC. සැලකුණු පිරිසක් ඉන්න බැංකුවල ඔක්කොම හරි. NDB, right? NDB, BOC,
right okay කමිදු ඉන්නේ BOC අන්තිම රෙස්පොන්ස් කරේ කමිදු right okay fine දැන් ඒ වගේ තමයි ඔක්කොම ඔයගොල්ලෝ වැඩ කරන්නේ බැංකුවල දැන් ඔයගොල්ලන්ගේ බැංකින් ලයිසන් එකක් තියෙනවා ඔයාලා නිකම් ව්‍යාපාර කටයුතු කරන්න බෑ ඔය බැංකින් ලයිසන් එක දෙන්නේ මුදල් මණ්ඩලයෙන් ඔයගොල්ලන්ගේ ප්‍රධාන කාර්යාලයේ ගහන ලයිසන් එක සෑම බ්‍රාන්ච් එකකම ඒ සහතික කළ පිටපතක් ගහලා තියෙන්න ඕන බැංකින් ලයිසන් එකේ අන්නේ බලපත්‍රය ලබා දීම right එතකොට ඒ සඳහා අධික මේ සඳහා බලය තියෙන්නේ සමාගමක් වශයෙන් ස්ථාපිත වෙලා ඊට පස්සේ ඒකට ලයිසන් එක ඉල්ලන්න ඕන. ඒක බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කියලා හැමෝටම පාවිච්චි කරන්න බෑ. එතකොට ඉල්ලුම්පත් මේකේ තියෙනවා පිළිවෙලට. මේ තියෙන්නේ එහෙම ඉල්ලුම්පත්‍රයක් ලැබුණ විට කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා. මේක කියව ගන්න ඕනේ. මට ඔක්කොම කියවන්න ඕනේ නැහැ. එක කියලා දෙනවා බලපත්‍රයක් ඉල්ලුම්පත්‍රයක් ලැබුණ විට ඉල්ලුම්පත්‍රය ලියකියවිලි සහ විස්තර සලකා බැලීමෙන් පසු කියලා ඒ ආදී වශයෙන් දෙක තියෙනවා. දෙවෙනි කාරණේ තියෙනවා බලපත්‍රයේ බැංකුව කරගෙන යායුත්තේ මෙරට බැංකු ව්‍යාපාරද නැතොත් අක්පෙරළ බැංකු ව්‍යාපාරය. ඒ කියන්නේ ඔෆ්ෂෝ. නොවේසනම් මේ දෙවර්ගයේම ව්‍යාපාරද යනවාද? ඒ බලපත්‍රයේ තියෙනවා. යම් බැංකුවක් ව්‍යාපාර කරන යායුතු ස්ථානයේ හෝ ස්ථාන නැතොත් යම් ප්‍රදේශයක්. ඇතුළත නම් මේ ප්‍රදේශය නිශ්චිත සඳහන් කරනු ලැබිය යුතුයි. ලංකාව තුල ලංකාව තුල. එක් ප්‍රදේශයක නම් ප්‍රදේශය ඒ ආදී වශයෙන් සඳහන් වෙන්න ඕන. සෑම බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව විසින්ම පළවන උපවාගන්තයේදී ඒ බැංකුව වෙත නිකුත් කරන බලපත්‍රයේ පිටපතක් ඒ බැංකුවේ පරිශ්‍රය තුළ හොඳින් පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනය කළ යුතුය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලයිසන් එක පෙන්වන්න පේන තරම් ගහන්න ඕන මහ ජනතාවට. දැන් මේ බැංකර්ස් තමයි කීප දෙනෙක් රෙස්පොන්ස් කරා. ඔයගොල්ලෝ හෙටම ගිහිල්ලා බලන්න සමුදාම බලන්න. ඔයගොල්ලෝගේ බැංකුවේ බැංකින් ලයිසන් එක ගහලා තියෙනවද කියලා. හෙඩ් ඔෆිස් එකේ නම් ප්‍රධාන කාර්යාලය නම් එක ස්ථානයක බ්‍රාන්ච් වල නම් සෑම බ්‍රාන්ච් එකකම ඒක බලපත්‍රය ප්‍රදර්ශනය කරලා තියෙන්න ඕන. ප්‍රධාන වශයෙන් මේක මම නෙවෙයි කියන්නේ මේ නීතිය නියම කරලා තියෙන නියමයක් විධානයක් right මොනවාද බැංකු පනතේ බැංකින් ඇක්ට් එකේ එන දෙවන කොටස බැංකුවේ නම සහ විස්තර කිරීම මේකේ බැංකු කරු හෝ බැංකු ව්‍යාපාරන වචනේ පාවිච්චි කරන්න බෑ කියලා කියන ලයිසන් නැතුව ඒ ඔයගොල්ලෝ කියව ගන්න ඔයගොල්ලන්ට වැදගත් වෙනවා මේ කාරණා මම එක එක මේ කතා කරන්න යන්නේ නැහැ මේ කාරණා කියව ගන්න right ඊ තුන්වෙනි කොටසේ ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සංචිත අරමුදල් සහ ද්‍රවශීල නඩත්තුව ඒක ද්‍රවශීල වත්කම් නඩත්තුව liquid assets ඒ වගේම reserves and capital requirement minimum core capital ඊළඟ supplementary capital ඒ ආදී වශයෙන් ප්‍රාග්ධනයේ සංරචකයන් තියෙනවා components තියෙනවා අපි ඒවා කතා කරන වෙනම මුදල් සමාගම් වල බැංකු වලත් එහෙමයි ඒවා ගැන කොහොමද වෙන්න ඕනේ කියලා මේක විස්තර කරලා තියෙනවා ඔයගොල්ලෝ මේවා just for your information මේක කියව ගන්න right තුන්වෙනි කොටස ඒක තියෙනවා ඒ ටික කියව ගන්න හතරවෙනි කොටස අක්වෙරළ බැංකු ව්‍යාපාරය එහෙමනම් කොහොමද වෙන්න ඕනේ කියන එක මේ පනතේ සඳහන් කරලා තියෙනවා ඒකත් ඔයගොල්ලෝ කියව ගන්න ඊළඟ කොටස පස්වෙනි කොටස ගිණුම් විගණනයේ තොරතුරු සහ පරීක්ෂා කිරීම කොහොමද මේ ගිණුම් තියන්න ඕනේ විගණන කටයුතු කරන්න ඕන තොරතුරු සහ පරීක්ෂා කිරීම කොහොමද කරන්න කියලා ඒ කාරණා නිශ්චිත ලෙස පනතේ සඳහන් කරලා තියෙනවා ඒවා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන මෙතන බැංකර්ස්ලා ගොඩක් ඉන්නවා මට රෙස්පොන්ස් කරලා තේරුණා ඔයගොල්ලෝ මේවා අනිවාර්යෙන් කියලා තේරුම් ගන්න අවශ්‍යයි දැනගන්න අවශ්‍යයි ඊළඟට 6 වෙනි කොටස බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවල අධ්‍යක්ෂක ලේකම් ආදීන් ලෙස පත් කරනු ලැබීමට නුසුසුකම් ඩිස්ක්වොලිෆිකේෂන්ස් යම් තැනැත්තෙකු ඔන්න ඔය කියන නුසුසුකම් වලට අයිති වෙනවා නම් මම කියවන්නේ අයන්න ඒ ආදී වශයෙන් එහෙමනම් එයා තෝරා පත් කරගනු ලැබීමට නුසුදුසු වන්නේය ඔය තමයි those are the disqualifications of the board of directors right clear ලොකෝ ඒක clear නේ ඔය කියවම තේරෙනවා ඔයගලන්ට those are the disqualifications right බලපත්ලාභී වාණිජ්‍ය බැංකුව අධ්‍යක්ෂකවරයෙකු ඔන්න කියන නුසුසුකම් වලට ඔය යටත් වන්නේ නම් හෝ සිය කාර්ය ඉටු කිරීමට සාධාරණව නොහැකි වන්නේ නම් ආදී වශයෙන් කාරණා කීපයක් කියනවා අධ්‍යක්ෂකවරයෙක් ඉවත් කරනු ලැබිය යුතුයි කියලා තියෙනවා නියම කළා මේක නීතියම කියලා තියෙනවා ඊට ඊළඟ කොටස බලපත්ලාභී වාණිජ්‍ය බැංකුව විසින් සිය ව්‍යාපාර කටයුතු කිරීමේදී ඔන්න කියන කාරණා මෙන්න මේ කාරණා විශේෂයෙන් වැදගත් වෙනවා එකී මුදල් තැන්පත් බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවක් විසින් සිය ව්‍යාපාරික කටයුතු කිරීමේදී ආයන්න යටතේ කාරණා දෙකක් කියනවා ආයන්න මුදල් නීති පන්තියේ විධාන හෝ වෙනත් විධාන කඩකරන බව ඉටු නොකරන විට ඒ ආදී වශයෙන් ඒ කාරණා වෙනවා නම් බැංකුව අධීක්ෂණ අධ්‍යක්ෂකවරයාගේ මතය වූ අවස්ථාවක ඒ බලපත්ලාභී බැංකුව වෙත එවැනි යම් ක්‍රියාවක හෝ කඩකිරීම නොයෙදෙන ලෙස හෝ යෙදීමෙන් වළකින ලෙස හෝ මුදල් නීති පන්තියේ විධාන හෝ වෙනත්
මේ පන්ති විධාන ඉටු කරන ලෙස හෝ එවැනි ක්‍රියාවලියක හෝ කඩ කිරීම ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන තත්ත්වයන් නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියම කරන්න පුළුවන්. මේවා ඔයගොල්ලෝ කියව ගන්න. ඊළඟ කොටස අත්තර දැමූ දේපල. මේවා කියව ගන්න මේවා දැන ගැනීම ඔයගලන්ට අවශ්‍යයි. මම එක එක විස්තර කරන්න යන්නේ නැහැ මේවා. සරලව විස්තර කරලා දෙන්න. ඊළඟට පොදු විධාන තියෙනවා. අර්ථ නිරූපණ තියෙනවා. අර්ථ නිරූපණ වල බැංකු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා කියනවා. කිට්ටු ඥාතිය, සමාගම, ව්‍යවහාර විදේශ මුදල්, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා, මේ රට බැංකු ව්‍යාපාර. මෙන්න මේක වැදගත් වුණාට මේ ඉස්සරහට අපි ද්‍රවශීල වත්කම් විධානය කියලා එකක් කතා කරන එකදී මේ වාණිජ්‍ය බැංකුවේ ප්‍රධාන කාර්යාලය යන්නේ වාණිජ්‍ය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යාලය පිටි ස්ථානයේ අදහස් වේ. ද්‍රවශීල වත්කම් යන්නේ ලික්විඩ් ඇසෙට්ස්. මුදල් තමයි ලික්විඩිටි වැඩිම. ඔයගොල්ලෝ දන්නවා මුදල් වල ද්‍රවශීලතාවය වැඩි. දැන් ඔයගොල්ලෝ දන්නවා බැංකර්ස් තමයි මෙතන ඉන්නේ ගොඩක් අය දන්නවා. දැන් මේ බලන්න මගේ ළඟ දැන් මම පෙන්නන ඔයගොල්ලන්ට රුපියල් 10 කොලයක් මේ. දැන් බලන්න මේක රුපියල් 10ක නෝට්ටුවක්. මේකේ ද්‍රවශීලතාවය 100%යි. 100% ලික්විඩ්. මොකද කැෂ් ඉන් හෑන්ඩ්. ඒ වගේ. ඒතකොට ද්‍රවශීලතාවය වැඩිම මොනවද? මේ ඔය විස්තර කරන්නේ ඒක. ද්‍රවශීලතාවය වැඩිම මොනවද? ද්‍රවශීලතාවය වැඩිම ද්‍රවශීලතාවය වැඩිම කැෂ්. මුදල්. ඉතින් ඔය පිළිවෙල තියෙනවා. බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවල තිබෙන ශේෂයන්, වෙනත් බැංකුවල තියෙන ශේෂයන්. ශ්‍රී ලංකාව තුළ ඉල්ලා සිටිය හැකි මුදල්. එක් අවුරුද්දකට නොවැඩි කල්පිරීමක් ඇති ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නුරල හෝ අපවූ භාණ්ඩාගාර විල්පත් හෝ සුරකුම්පත්. ඒ භාණ්ඩාගාර විල්පත් රාජ්‍ය සුරකුම්පත් පාඩම කියලා පාඩමක් අපි කරනවා. ඒකෙදි ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඒකට බඩු ලැබීම ආදී ආනයන හා අපනයන බිල්පත්. මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබිය හැකි පරිදි වෙනත් එවැනි වත්කම් මෙන්න මේවා වැටෙනවා ද්‍රවශීල වත්කම් කියලා ගොඩන. ඒක තමයි අර්ථ නිරූපණ කියලා තියෙන්නේ. බලපත්ලාභී විශේෂ බැංක ගැන මේක සඳහන් වෙනවා. ඒ කියන්නේ ස්පෙෂලිස්ට් බැංක ගැනත් මේ පන්ති තියෙනවා. ඒව ගැන මම ඇතුළත් කරලා තියෙන විස්තර කියවන්නේ. මොනවද විශේෂ බැංක වල ඇතුළත් වෙන්නේ කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ ටික ඔයගොල්ලෝ පහලට ඔය කියව ගන්න මේ කාරණා එකින් එක වෙන වෙනම කියලා දෙනවා. right? විශේෂ බැංක ගැන යම් ප්‍රමාණයක නටසරහක් මේකේ තියෙනවා. උපලේඛනයක් තියෙනවා 2011 ඊළඟ නීතිය. අංක 42 දන්න මුදල් ව්‍යාපාර පනත. අපේ බයිබලය කියන්න පුළුවන් මේකට. අපේ විෂය. බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර වලට බලපාන ප්‍රධාන නීතිමය තත්ත්ව තියෙන 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත. මේකේ මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොනවද? තැන්පතුවක් කියන්නේ මොනවද? එතකොට මේ අනිකුත් කාරණා මොනවද? සමගම් වල බලපත් ලබා දීම ආදී සියලුම කතන්දර මේකේ ඇතුළත් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේක කොයිතරම් අපිට වැදගත් වෙන පනත. මේ පනත හැමෝම ළඟ තියාගන්න අවශ්‍යයි. මුදල් නීති මුදල් ව්‍යාපාර පනත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත. මේ පනත හැමෝම ළඟම තිබිය යුතු පනතක්. ඒ නිසා මම යෝජනා කරනවා ඔයගොල්ලන්ට එක්ක රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් සල්ලි වලට ගන්න මේක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගාව මේක තියෙන්න ඕන. අනික අපේ විෂයට මේ ඉදිරි පාඩම් වලට මේක වැදගත් වෙනවා. සමහර කරුණු අපි මේ පනත යටතේ කතා කරනවා විෂය ඇතුලේ. ඒ නිසා මේ පනත තියෙන්න ඕන. ඒ නිසා ඔයගොල්ලෝ මම ඔයගොල්ලන්ට ඉංගියක් දෙන්නම්. රජයේ මොනවද තොරතුරු මේ රජයේ ප්‍රකාශන කාර්යාංශය. මම හිතන්නේ ඔය තියෙන්නේ කොහෙද තිමිරිගස් සෑය පැත්තේ තියෙන එක. ඒ පැත්තෙන් ගන්න පුළුවන් සල්ලි වලට. එහෙම නැත්නම් 2011 අංක 42 කිව්වම ඕගොල්ලන්ට තව ඉංගියක් මන් දෙන්නම්. බැංකු හා මූල්‍ය ක්‍රමයට අදාළ සියලුම අනපනත් සෑම වසරකම ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ අග කොටසක තියෙනවා. ඒ 2011 නම් මේ පනත 2011 මහ බැංකු වාර්ෂික වාර්තාවට ගියොත් ඒ කොටසට හතරවෙනි කොටසට ගියොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ කොටසේ තියෙනවා මහ බැංකු වාර්ෂික වාර්තාවේ ඒ අවුරුද්දේ මූල්‍ය හා බැංකු ක්‍රමයට අදාළව පනවන ලද අනපනත් නීති රීති රෙගුලාර් සීලය. ඒකෙන් ගන්න පුළුවන්. එහෙම ලයිබ්‍රරි එකට ගිහිල්ලා ගන්න පුළුවන් නම් ෆොටෝකොපි ගහන්න පුළුවන්. එහෙම ගහ ගන්න. නැත්නම් රජයේ ප්‍රකාශන කාර්යාංශයට ගිහිල්ලා එහෙම ගන්න කොහොම හරි මන් දන්නේ මට අවශ්‍යයි ඕගොල්ලෝ ගාව මේ මුදල් නීති මුදල් ව්‍යාපාර පනත තිබිය යුතුමයි. 2011 අංක 42. මං කියන එක ක්ලියර් නේද? ආයි පස්සේ මේ අරවම කියන්න එපා සර් අපිට කලින් කිව්වේ නැහැ. අපි දන්නේ නැහැ. මම උනාද ෆස්ට් ඩේ very first day ම කිව්වා. right. මුදල් ව්‍යාපාර පන්ත හැමෝ ළඟම තියෙන්න ඕන. මම ඊට පස්සේ ඒකෙන් ඩිස්කෂන්ස් කරනකොට ළඟ පනත තියෙන්න ඕන. මොකද මගේ ළඟනේ මගේ පන්ත මගේ ළඟනේ තියෙන්නේ. මම මේ ෆිසිකල් ක්ලාස් කරන කාලෙත් එහෙම හැමෝටම ගන්න කිව්වා. හරි. මුදල් ව්‍යාපාර පන්ත 2011 අංක 42. රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් ගන්න පුළුවන්.
පොඩි පන්තක් සාමාන්‍ය ලොකු නැහැ. නැත්තම් 2011 මහ බැංකුව වාර්ෂික වාර්තාවෙන් ගන්න පුළුවන්. right. අපි දැන් ඊළඟට කතා කරන්න ලේසියෙන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්න. මොකද මේ පන්ති කියන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මොකද ඔයගොල්ලන්ගේ බයිබලේ තමයි මේක. බැංකුවේ ඕන මූල්‍ය ව්‍යාපාර વિશે බයිබලේ කිව්වොත් නිවැරදි. බලමු. මුදල් ව්‍යාපාර කටයුතු විධිමත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සහ ඊට සම්බන්ධ වූ අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි. මෙන්න මේ කාරණා අරමුණු කරන් තමයි මේ පනත ගැනලා තියෙන්නේ. පළවෙනි කොටස. මුදල් සමාගම් වලට බලපත්‍ර දීම. ලයිසනින්. මේ නීතිය කරන්නේ එකක් තමයි බලපත්‍ර ලබා දීම. ලයිසනින්. බලමු. 1 2 3 ආදී වශයෙන් තියෙනවා මේකේ. කාරණා තියෙනවා කියලා. මොනවද තියෙන්නේ? මේ පන්තරදී බලපත්‍ර නිකුත් කරන ලැබුව ඇත්තා වූ තැනැත්තෙකු හැර වෙනත් තැනැත්තෙකු විසින් මුදල් ව්‍යාපාර පවත්වාගෙන යාම නොකළ යුතුය. මේක හොඳට දැන් බැංකු පන්තිත් කතා කරලා මේ කතා කරන හොඳට සාවධානව අහගෙන ඉන්න. තේරුම් ගන්න. දැන් මේකේ ලයිසන් එකක් නැතුව මුදල් ව්‍යාපාරයක් කරන්න යන්න බෑ. හරිද? හරි. එහෙනම් මුදල් ව්‍යාපාර පවත්වාගෙන යනවා මේ පන්තියේ බලපත්‍ර නිකුත් කරනු ලැබ ඇත්තා වූ තැනැත්තෙකු හෝ තුන්වන භාගත්‍ය ප්‍රකාර මේ පන්තියේ විධාන අදාළ වීමෙන් නිදහස් කරනු ලැබූ තැනැත්තෙකු ඇත්තා වූ තැනැත්තෙකු. දැන් මේකම ඒ වගේ මේ පන්තියේ තුන්වන භාගන්තිය කියනවා මුදල් ව්‍යාපාර සමහර මුදල් ව්‍යාපාර මේ පනතේ බලපත්‍රයක් ලබා ගන්න ඕනේ නැහැ කියලා නිදහස් කරලා තියෙනවා. අන්න එහෙම ව්‍යාපාර. ඒ මොනවද කියලා අපි බලමු. තැනැත්තෙකු හැර වෙනත් තැනැත්තෙකු විසින් තැන්පතු බාර ගැනීම නොකළ යුතුය. දැන් බලමු මේ කියන දෙවර්ගයේම ඇරෙනවම. ඒ කියන්නේ මේ පනතේ අර්ථයේ බලපත්‍රයක් ලබාගෙන තියෙන අය හෝ මේ පනතේ තුන්වන භාගන්තිය ප්‍රකාරව නිදහස් කරලා තියෙන අය. කවුද නිදහස් කරලා තියෙන්නේ? බැංකු මේ පන්තරට නිදහස් කරනවා. මොකද බැංකු වලට බැංකු පන්තරට බලපත්‍රයක් ලබාගෙන තියෙනවා. එහෙනම් නැවත ලබා ගන්න ඕනේ. ඒ වගේ තවත් නිදහස් කරන ලද ආයතන කීපයක් තියෙනවා. ඒවා අපි ඒ අවස්ථාවේ කතා කරමු. අපිට ඒකට පාඩමකුත් තියෙනවා වෙනවා. මේ පාඩමෙදී අපි කතා දැන්ට මතක තියාගන්න බලපත්‍රයක් නැතුව මුදල් ව්‍යාපාර කරන්න බෑ. හැබැයි බැංකු වලට බැංකු පන්තරට මුදල් ව්‍යාපාර බලපත්‍රයක් අරන් තියෙන නිසා බැංකු බලපත්‍රයක් එහෙම මේක අර්ථය ලබා ගන්න අවශ්‍ය නැහැ. ඒක මතක තියාගන්න. යම් තැනැත්තෙක් 2007 අංක 7 දරන සමාගම් පනතට ලියාපදිංචි ඇති සමාගමක් වන්නේ නම් මිස. ඒ කියන්නේ ඉස්සෙල්ලා පොදු සමාගමක් හිටින ලියාපදිංචි. එකී සමාගම 2007 අංක 7 දරන සමාගම් පන්තියේ අර්ථානුකූලව ඇපෙන් සීමිත සමාගමක් පෞද්ගලික සමාගමක් අක්වරල සමාගමක් හෝ විදේශ සමාගමක් නොවන්නේ නම් ඒවා වෙන්න බෑ. මිස ඒ තැනත්තා මේ පන්තියේ මුදල් සමාගමක් ලෙස ලියාපදිංචි සුසෙක් නොවන්නේ. ඒ කියන්නේ පොදු සමාගමක් වෙන්න ඕන කියන සමාගමක් වෙන්න බෑ. පොදු සමාගමක් සමග ලයිසන් එකට ඇප්ලයි කරන්න ඕන 2007 අංක 7 දරන සමාගම් පන්තිය. ඒක පැහැදිලි ඇති. ඒක තමයි විශේෂයෙන් දැනගන්න ඕන කාරණා. එහෙනම් විධිවිධාන කඩ කරන යම් තැනක් මේ පන්තියේ වරදකට වරදකරුවන්නේ වරදට දනුවා වෙනවා කියලා තියෙනවා. දෙවන කොටස. මුදල් සමාගම් සඳහා වන විධානයන් රීතීන් සහ නියමයන්. මෙන්න මේ පනතෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව තමයි මුදල් සමාගම් සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යම් විධානයන් රීතීන් සහ නියමයන් නිකුත් කරලා දෙනවා. දැන් ඒවා නියම කරලා තියෙන්නේ මොනවා සඳහාද? මේ විධාන රීති සහ නියමයන් නිකුත් කරලා තියෙන්නේ මොනවා සඳහාද? දැන් ඔයාලට මම කිව්වා අර බැලන්ස් ෂීට් එක අඳගන්න කිව්වනේ ඉස්සෙල්ලා. දැන් මගේ පිටිපස්සෙත් තියෙනවා. ඕගොල්ලෝ ගාව දැන් ඇඳගත්ත එක පෙරලා ගන්න ඇඳගත්ත බැලන්ස් ෂීට් එක. ශේෂ පත්‍රය පෙරලා ගන්න දැන් හැමෝම. පාඩමත් එක්ක ඉන්න හැමෝම තමන් ළඟ තියෙන බැලන්ස් ෂීට් එක මම කියලා ඇඳගත්ත බැලන්ස් ෂීට් එක පෙරලා ගන්න. දැන් ඔය මේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ලැබිච්ච බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන කලින් කාලත යම් විධානයන් නියෝග රීති රෙගුලාසි චක්‍රලේඛන යම් කොන්දේසි. ඒවා මොනවද කියන එක අපි වෙන වෙනම ඉගෙන ගන්නවා. දැන් මට කියන්න ඕන ඔයගොල්ලෝ ඇඳගත්ත බැලන්ස් ෂීට් එක දැන් බලන්න ප්‍රාග්ධනයේ පැත්තේ ප්‍රාග්ධනයේ සම්බන්ධ අවම මූලික ප්‍රාග්ධනයේ පිළිබඳ විධානයක් තියෙනවා. කියන්නේ මිනිමම් කෝ කැපිටල් රික්වයර්මන්ට්. ඒ වගේම ලයිසනින් බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ලයිසන් ඒක වාර්ෂිකව අලුත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඊළඟ ඩිපොසිට් තැන්පතු ලබා ගැනීමේදී කොහොමද තැන්පතු ලබා ගන්න මොන වගේ තැන්පතු ලබා ගන්න පුළුවන් මොනවද ඒවට තියෙන සීමාවන් කියලා විධානයක් තියෙනවා. ඊළඟට ණය ලබා ගැනීමේදී ණය ලබා ගන්න කොයිතරම් උපරිම ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්ද මොනවද සීමාවන් කියලා විධාන. අනිත් පැත්තේ වත්කම් පැත්තට ගියොත් උපරිම අත් කර ගන්න පුළුවන් ස්ථාවර වත්කම් කොච්චරද? ඒවට සීමාවන් තියෙනවා. ඒ වගේම ණය ලබා දීමේදී ණය ලබා දීමේ සීමාවන් එක් පුද්ගලයෙකුට ලබා දෙන්න පුළුවන් සීමාවන්
සහ ණය දෙන්න පුළුවන් සීමාවන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඒ වගේම ප්‍රධාන කළමනාකරන මඩුල key management persons ඒ කියන්නේ අපි කියනවා related parties ඒ කියන්නේ සම්බන්ධ ව්‍යාපාරයට සම්බන්ධිත පාර්ශ්වයන්ට දෙන්න පුළුවන් ණය වලට සීමාවන් තියෙනවා. ඒවට විධාන තියෙනවා. ඊළඟට ආයෝජන ඉන්වෙස්ට්මන්ට්ස් ඔයගොල්ලෝ බැලන්ස් ෂීට් එකේ ආයෝජන. ඒ ආයෝජනය කරන්න පුළුවන් උපරිම සීමාවන් ඒවට යම් බාධාවන් ඒ පනවලා තියෙනවා. ඒවා සීමාවන් නැතුව ඔය සියලුම දේවල් සඳහා මෙන්න මේ කියන මෙන්න මේ බලය යටතේ මුදල් සමාගම් සඳහන් විධානයන් රීතීන් සහ නියමයන් පනවලා තියෙනවා. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂකවරයා විසින්. මේ ඒක තමයි මේ කියන්නේ වෙනත් යම් නීතියක විධාන කුමක් සඳහන් නොද මුදල් සමාගම් වල ව්‍යාපාර සහ ආයතනික කටයුතු යම් අංශයක් පවත්වාගෙන යාම සහ විශේෂයෙන්ම පාසලන් කාර්ය සම්බන්ධයෙන් මණ්ඩලය විසින් ඒ කියන්නේ මුදල් මණ්ඩලය විසින් මුදල් සමාගම් වලට හෝ යම් කණ්ඩායමකට හෝ වර්ගයකට අයත් මුදල් සමාගම් වලට හෝ විධාන දෙනු ලැබිය හැකිය. නීතියෙම නියම කළ බලය පවරන මොනවා සම්බන්ධයෙන් මෙන්න මේක තියෙනවා විධාන දෙන්න පුළුවන් ලැයිස්තුව. දැන් මේ ලැයිස්තුව අයන්න යන්න ඔක්කොම මට කියවන්න බෑ. කියන එක තේරුම් ගන්න ඕගොල්ලෝ මේක පැහැදිලිව නිරවුල්ව විවේක මනසින් යුතුව කියවන්න. මොන කාරණා සඳහාද විධාන පලන්න පුළුවන්. අපි මේ විධාන වලින් රාශියක්ම ඔයගොල්ලන්ට වෙනම උගන්වනවා. ආම මූලික ප්‍රාග්ධනය පිළිබඳ විධානේ, ද්‍රවශීලවත්කම් පිළිබඳ විධානේ, බොල්හා අඩමාන්න වෙන් කිරීම පිළිබඳ විධානේ, ඒ වගේම ඒක පුදුන නැදීමේ සීමාව, ආයෝජනය පිළිබඳ, තැන්පත් ලබා ගැනීම පිළිබඳ මම අර බැලන්ස් ෂීට් එකේ සියලුම කාරණා සම්බන්ධ ප්‍රධාන විධානයන් සම්බන්ධ අපි ඉගෙන ගන්නවා. ඉදිරි කාලේ වෙනම පාඩමක් තියෙනවා. පාඩම් කීපයක් තියෙනවා. ඒ තමයි කියන්නේ. ඒ අයන් ඉඳලා පල්ලෙහාට දිගට තියෙන මොනවා සඳහාද ඒ විධාන නියමයන් නියෝග නිකුත් කරන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ පල්ලෙහාට කියව ගන්න. යන්න උයන්න ඔය ආදි වශයෙන් පහළට තියෙනවා. ඔන්න ඒ කාරණා සඳහා තමයි මෙයාලට යම් ආකාරයේ විධාන නියෝග පනවන දීර්ඝ ලයිස්ට්ක් තියෙනවා. ඔය ආදි වශයෙන් පහළට තියෙනවා. ඒ ඔක්කොම ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන්. රයිට්? තුන්වන කොටස මේ මුදල් ව්‍යාපාර පන්න තුන්වන කොටස. මුදල් සමාගම් පරීක්ෂා කිරීම සහ අධීක්ෂණ ක්‍රියාමාර්ග. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේෂන් සුපර්විෂන්. ඒ බලයත් ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ විසින් මුදල් මණ්ඩලයේ පාලනය කරන අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුවක් හදලා තියෙනවා. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. Department of Supervision of Non-Banking Financial Business. ඒ දෙපාර්තමේන්තුව තමයි මේ අධීක්ෂණ කටයුතු නියාමන කටයුතු සිදු කරන්නේ. ඒ බලය මේ පන්තිෙන් ලැබිලා තියෙනවා. ඒ කාරණා තමයි ඔක කතා කරන්නේ. ඒ ක්‍රියාමාර්ග ගැන ඔක කියලා තිනවා. ඔයගලන්ට පල්ලෙහාට කියව ගන්න පුළුවන්. ගෙදරදී නිවිහනින්න මේව කියවන්න. ඊළඟ කොටස මුදල් හතරවන කොටස මුදල් සමාගම් වල මූල්‍ය ප්‍රකාශ සහ විගණනය. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇන්ඩ් ඔඩිටිං. මේවා කොහොමද කෙරෙන්න ඕනේ කියලා. මුදල් වර්ෂය අවසානට ශේෂපත්‍රයක් හදන්න ඕනේ. මම අරන්නේ සාරාංශ ශේෂපත්‍රයක්, ඒ වගේ දීර්ඝ සවිස්තරාත්මක ශේෂපත්‍රයක් හදන්න ඕනේ. සහ ඒ මුදල් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශයක්, ඉන්කම් ස්ටේට්මන්ට්. ඒ ආදි වශයෙන් ඒවා සකස් කරන්න ඕනේ. ඒ කොහොමද වෙන්න ඕනේ කියන එක නියම කරලා තියෙනවා නීතියෙම. ඊළඟට පහළට තියෙන කාරණා. ඒවා වෙන වෙනම කියව ගන්න ඕගොල්ලෝ. මෙන්න මේවා ගැන විස්තර ශේෂපත්‍රය සඳහන් වෙන්න ඕනේ කියලා. ඊළඟ කොටස මුදල් සමාගම විධිමත් කිරීම සහ නිරාකරණයට පත් කිරීමේ ක්‍රියාමාර්ග. මේවා ගැනත් බලයක් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂකවරයාට පනවලා දෙනවා. මේ පනත මගින් මෙහෙම නිශ්චිතවම මේ කොටස කියලා දෙනවා. මේ තියෙන අධ්‍යක්ෂකවරයා විසින්ම හෝ ඔහු විසින් ඒ සඳහා බලය දෙන ලැබූ මහ බැංකුවේ යම් නිලධාරියෙකු හෝ වෙනත් තැනැත්තෙකු විසින් යම් මුදල් සමාගමක කටයුතු පරීක්ෂා කරනු ලැබීමෙන් පසුව හෝ මුදල් සමාගමෙන් ලැබුණු තොරතුරු අනුව හෝ ඒ සමාගම බුන්මත් යයි හෝ ඒ තැන්පත්කරුවන්ගේ ඉල්ලීම ඉටු කිරීම නොහැකි තත්ත්වයක පවතින්නේ පත්වීමට ඉඩ තිබේයයි හෝ ඒ සමාගම ව්‍යාපාර කටයුතු වල දිගටම යෙදී සිටීම නිසා එහි තැන්පත්කරුවන්ට හෝ අනෙකුත් ණයහිමියන්ට පාඩු සිදුවීමට ඉඩ තිබේයයි හෝ අධ්‍යක්ෂකවරයා සෑහීමට පත්වන විට ඒ අනුව වාර්තාවක් මුදල් මණ්ඩලයට කියන්නේ මුදල් මණ්ඩලය ඉදිරිපත් කිරීම පිණිස අධ්‍යක්ෂකවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙත යැවිය යුතුය. ඒ කාරණා නිශ්චිතවම එවැනි අවස්ථාවක ක්‍රියා කරන්න ඕන කොහොමද කියලා මේක කියලා දෙන ඔයගොල්ලෝ එක පහළට කියව ගන්න. රයිට්?
පොත්පත් ගැන ඔක්කොම ගැන තියෙනවා. තැන්පතු රක්ෂණය කිරීම. මේක වෙනම පාඩමක් අපි මේ ගැන ඉගෙන ගන්නවා ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් කියලා. ඒකට වෙනම පාඩමක් තියෙනවා. ඔයගොල්ලෝ මේක දැන්ට කියලා අදහසක් අරගන්න. මෙහෙම ස්කීම් එකක් තියෙනවා. ඒක ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එක මේ ඒ ගැන විස්තර සරල විස්තරයක් කෙටි විස්තරයක් වෙනවා මේ පොඩ්ඩ කියව ගන්න. වෙනම පාඩමක් අපි ඒ ගැන කරනවා. ඊළඟ කොටස. අධිකාරී බලයක් නැමැති මුදල් ව්‍යාපාර කටයුතු කරන තැනැත්තන් හෝ තැන්පතු බාර ගන්නා තැනැත්තන්ට එරෙහිව ක්‍රියාමාර්ග මොනවද ගන්න පුළුවන් කියලා නීතියම නියම කරලා තියෙනවා. ඊළඟ වැරදි සහ දණ්ඩන ඊළඟ කොටස. මොනවද ඒ වගේ වැරදි මොනවද? ඒවට දෙන දණ්ඩනය මොනවද? දඬුවම් මොනවද කියලා තියෙනවා. මේ දාන සමාගම් පන්ති 2007ක් අදන නව සමාගම් පන්ති බව සලකන්න. ඔය පනත කියලා කිව්වට 2007 අංක 7 දන්න සමාගම් පන්ති. මේ පාඩම අපි දැන් මම මග පෙන්වීම කරා ඕගොල්ලන්ට මම කරන්න ඕන ටික සාකච්ඡා කළා. මේ සම්බන්ධ මේ හඳුන්වා දීමේ පාඩම මේ ඉන්ට්‍රොඩක්ෂන් එක. මේ ගැන ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? දැන් මට රෙස්පොන්ස් කරන්න කට්ටිය ඉන්ට්‍රොඩක්ෂන් එක අපිට ගියා පැය 1.5 විතර ගියා මේ ගැන කතා කරන්න. මෙහෙම කතා කරලා තමයි මේ පාඩම් වලට යන්න ඕනේ. නැත්තම් මේ උඩින් පල්ලෙන් කතා කරලා බෑ. අපි මේ කාලේ හරියට අරගෙන හරියට කරුණු පැහැදිලි කරන් හරියට විභාගයට සූදානම් වෙන්න අවශ්‍යයි. ඒ නිසා ඔයගොල්ලෝ ගැන අවබෝධයෙන් ක්‍රියා කරන්න අවශ්‍යයි. දැන් පැහැදිලිද? මේ මෙතෙක් කතා කරපු කාරණා පැහැදිලි. yes කවුද? ඉෂාන් උදාර චන්දික මෙයා විතර රෙස්පොන්ස් කරනවා. දැන් මට නමත් මතක ඉන්න එක දවසක රයිට් ඕකේ. සමීර රයිට් ඕකේ. සංගීකා පසින්දු රයිට් ඕකේ. පියුමි Kumari, right, okay. Madhusha, right. Okay. Tamil, right. Kumari, right, okay. No issue, right, okay. Yes, okay. Right. Clear. Okay, thank you. Right. අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. තව අපිට පැය භාගයක් වඩා අඩු කාලයක් තියෙනවා. නමුත් අපි මේ ප්‍රමාණය කතා කරමු. right, okay. Thank you. Right. අපි බලමු. දැන් මේක අවබෝධ කරගත්තා. ඔයගොල්ලෝ ඔය කියවන්න කියපුවා ඔයගොල්ලෝ කියව ගන්න ඕන. right. ඒවා කියවලා අවබෝධ කරගන්න අවශ්‍යයි. ඊළඟට අපි නෑ මේක නෙවෙයි. මෙන්න මේ කොටස අපි කතා කරනවා. ඉන්නකෝ. දැන් අපි එකින් එක ඔයගොල්ලන්ගේ විෂය ඇතුළට යන්න හදන්නේ. දැන් ටික දැන් අපි හඳුන්වා දීම කරා බැංකු මූල්‍ය ව්‍යාපාර විෂය ආයතන ශේෂ්ඨයන් මේවා ඒකට අදාළ මූලික අනපනත් නීති රීති මේවා සහ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක අපි බැලුවා. සහ මූලික සංකල්ප කීපයක් අඳුරගත්තා. බැලන්ස් ෂීට් එකක් අඳගත්තා. අපිට ඒක අවශ්‍ය වෙන ඉදිරි කාලේ පාඩම් වලදී ඒ දේවල් ටික අපි මේකම් කරා. දැන් අපි ඔයගොල්ලන්ගේ විෂයට අදාළ ප්‍රධාන අනුමාතෘකාවලට ටික අපි යන්න අවශ්‍යයි. මොකද බලපත්ලාභී මුදල් සමාගම් ලයිසන්ස් ෆයිනෑන්ස් කම්පැනි බලපත්ලාභී මුදල් සමාගම් right බලමු. මොනවද මේ බලපත්ලාභී මුදල් සමාගම් කියලා කියන්නේ? බලමුකෝ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍රමය තුල බලපත්ලාභී මුදල් සමාගම් වල ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වෙනවා. 2015 වසර වන විට බලපත්ලාභී මුදල් සමාගම් 46ක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ලබා තිබූ අතර මේවායේ ශාඛාවන්ද දිවිනු පුරා ක්‍රියාත්මක. මේ 2015 තත්ත්වයේද 2019 20 අපි 2020 ඉන්නේ. දැන් 2019 වාර්ෂික වාර්තාව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකේ බලන්න පුළුවන් chapter 8 වලට ගියොත් ඔක්කොම මේක සටහන් කරගන්න. chapter 8 මට ඒක කියන්න අමතකුණා ඉස්සෙල්ලා. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම මතක තියාගන්න. ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕන මේ බැංකින් කරනවා නම් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව රිෆර් කරන්න. පරිශීලනය කරන්න පුරුදු වෙන්න ඕන. මහ බැංකුව වාර්ෂික වාර්තාව මේ අපේ පුස්තකාලෙත් තියෙනවා. ඔයගොල්ලන්ගේ බැංකුවල පුස්තකාල ලැබිලා ඇති. නැත්නම් සෙන්ට්‍රල් බැංක් වෙබ්සයිට් එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් ඔය සෙන්ට්‍රල් බැංක් පබ්ලිකේෂන් සෙන්ටර් එකට ගියාම කොමියුනිකේෂන් සෙන්ටර් එකට ගියාම සල්ලි වලට ගන්නවා රුපියල් 400ක් 500ක් විතර වෙන්නේ වාර්ෂික වාර්තාව. දැන් අපි 2020 ඉන්නේ 2019 වාර්ෂික වාර්තාව මේනොට පිට වෙලා තියෙනවා. ඒකේ ඕනම අවුරුද්දක සෑම වාර්ෂික වාර්තාවකම 8 වන පරිච්ඡේදය chapter 8 තමයි
ඕගොල්ලන්ගේ මෙන්න මේ විෂයට අදාළ chapter එක. හොඳට මතක තියාගන්න. chapter 8 8වන පරිච්ඡේදය තමයි මහ බැංකුව වාර්ෂික වාර්තාවේ ඕගොල්ලන්ගේ මේ විෂයට අදාළ chapter එක. එතකොට ඒකේ අලුත් තත්ත්වයන්, අලුත් වර්ධනීය තත්ත්වයන්, වෙනස් වීම, සංඛ්‍යාත්මක තොරතුරු, බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර සම්බන්ධ. ඒවයි සමහරට ශාඛාවන් වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ තැන්පතු වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ හැදීම් වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ප්‍රගමණය වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ආංශික තිබුණු දුර්වලතාව වෙන්න පුළුවන්. මුදල් සමාගම්, කල්බත් සමාගම්, විශ්‍රාම අංශාර මුදල් ආයතන, රක්ෂණ සමාගම්, ප්‍රාථමික වෙළඳුන් ආදී සියලුම දේවල් ගැන විස්තර ඒ chapter 8 වල ඇතුළත් වෙනවා. ඒ නිසා අලුත් හැම අවුරුද්දකම ඔය පැත්තට අදාළ අලුත් තොරතුරු ඇතුළත් box letters අපි කියන්නේ සිංහලෙන් කියන්නේ විශේෂ සටහන් කීපයකුත් මහ බැංකුව වාර්ෂික වාර්තාව ඇතුළත් වෙනවා ඔය ගැන. ඒ නිසා ඒවා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ කියවන්න ඕන. අඩුම තරමේ පහුගිය වසර 5ක මහ බැංකුව වාර්ෂික වාර්තා රිෆර් කරලා ඒ වගේ තියෙන ඔයගොල්ලන්ගේ මේ විෂයට අදාළ මේ විෂයන්ට අදාළ විශේෂ වාර්තා කියවීම ඔයගොල්ලෝ කළ යුතුයි. ඒ ඔක්කොම පන්ති කරන්න වෙලා නැහැ. ඔක්කොම ක්ලාස් එකේ ඩිස්කස් කරන්න වෙලාවකුත් නැහැ. ඒ විශේෂ සටහන් වලින් උපුටා ගන්න කොටස් මම පුළුවන් තරම් සාකච්ඡා කරනවා. නමුත් මට කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. ඕගොල්ලන්ට කරන්න පුළුවන් ප්‍රමාණය ඊට වඩා වැඩි. මොකද ඕගොල්ලෝ පැය දෙකක් සතියට මාසෙට පැය 8ක් විතර මුළු එක්සෑම් එක කලින් මුළු සෙෂන් එකේම පැය 48ක් 50ක් 60ක් විතර තමයි වැඩිපුර මුළුත් මේ විෂයේ ඉන්නේ. නමුත් ගෙදර ඕගොල්ලෝ ඊට වඩා වැඩි කාලයක් ගත කරනවා. එහෙනම් පරිබාහිර ඕගොල්ලෝ වැඩි කාලයක් ගත කරනවා. ඒතර අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේවා කියවන්න අවශ්‍යයි. මේ දැනුම හොයාගන්න අවශ්‍යයි. ඒතර මට මඟ පෙන්වීම කරන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න මහ බැංකුව වාර්ෂික වාර්තාවේ chapter 8 වල මේ අංශය ගැන විස්තර දෙනවා. ඒ වගේම සෑම වසරකම මහ බැංකුව වාර්ෂික වාර්තාවේ ඒ වසරට අදාළව බැංකුව හා මූල්‍ය ශ්‍රේෂ්ඨයට අදාළව පනවන ලද ව්‍යවස්ථාදායක මගින් පනවන ලද අලුත් නීති රීති අනපනත් ඒව ගැන සඳහන් වෙනවා. ඒ වගේම ඒ වසරේදී මහ බැංකුව විසින් බැංකුව ඒවා, මුදල් සමාගම් ඒවා, කල්බදු සමාගම් ඒවා අනිකුත් මහ බැංකුව විසින් නියාමනය කරලා වුණ ආයතන සඳහා නිකුත් කරන ලද විධාන අලුත් ඒවා, නියෝග, රෙගුලාසි සියලුම දේවල් ඇතුළත් වෙනවා. පරණ ඒවා ඇතුළත් වෙන්නේ නැහැ. ඒ අවුරුද්දේ නිකුත් කරන ලද අලුත් දේවල් සහ සංශෝධන තියෙනවා. ඒ නිසා ඒවා ගැන විජිලන්ට් ඉන්න ඕන ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ ඒවා ගැන පරිශීලනය කරන්න. මොකද අපිට මේ ක්ලාසස් වල කරන්න පුළුවන් ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්. අපි පුළුවන් තරම් ඒවා කියනවා කරනවා ගයිඩ් කරනවා ඔයගොල්ලෝ ඉතුරු ටික තියෙන ඔයගොල්ලන්ගේ අතේ. ඒ නිසා chapter 8 ගලේ කෙටුව වගේ මතක තියාගන්න chapter 8. හරිද? chapter 8 කියවන්න non banking financial business, server financial, ඒ වගේම commercial banking ඔය හැම විෂයන්ටම මේ chapter එක වැදගත්. තව chapters තියෙනවා. මම කියන්නේ මේ විෂයට අදාළව මේක අනිත් ඒවාටත් ඔය වගේ මම කියන විෂයන්ට අදාළ central banking මේ හැම එකටම ඊළඟ ස්ටේජ් එකේ හැම එකටම මේ chapter එක වැදගත්. ඒ නිසා special box letters තියෙනවා හැම වාර්ෂික වාර්තාවකම. ඒවා හොයාගෙන කියවන්න ඕන. වැඩි කාලයක් ඉතුරු කරගෙන අනවශ්‍ය ගමන් යන්න බෑ මේ කොරෝනා නිසා දැන්. ගොඩක් අය ගෙවල් වල රැඳිලා ඉන්නේ. ගොඩක් අය යන්නේ රස්සාවට දවස් කීපයයි. ඔයගොල්ලන්ට කාලය ඉතුරු වෙනවා. ඔයගොල්ලන්ට ඔන්ලයින් යන්න මේ කියන්නේ වෙබ්සයිට් වලට යන්න පුළුවන් ගිහලා රිෆර් කරන්න පුළුවන් තරම් මේවා පරිශීලනය කරන්න. මොකද මේවා වැදගත් වෙනවා මේ කාරණා ඔයගොල්ලෝ දැනගෙන සිටියද. මට ඒක ටික කලින් කියන්න බෑ. ඒ වගේම මුදල් ව්‍යාපාර පන්ත, බැංකු පනත, ඒ වගේම මොනවාද ලීසින් ඇක්ට් එක 2000 අංක 56, රක්ෂණ කර්මාන්ත විධිමත් කිරීම පන්ත ඒ ආදී පනතුත් ඔයගොල්ලෝ එකතු කරලා තියාගන්න එක හොඳයි මේ විෂයන්ට අදාළව. මොකද ඒවා සම්බන්ධව අපි ඉදිරි කාලේ කතා කරන නිසා ඒවට අවශ්‍ය කරන තොරතුරු ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන. රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් ගන්න පුළුවන් නැත්නම් ඒ අවුරුදු වලට අදාළව මහ බැංකුව වාර්ෂික වාර්තාවෙන් පිටුපසට වෙන්න කොටසක තියෙනවා ඒ අවුරුද්දේ පනවන නීති රීති අනපන. ඒක මතක තියාගන්න ඕනේ. රයිට් අපි පාඩමට යමු. බලපත්‍රාවේ මුදල් සමාගම. එතකොට මේවායේ ශාඛාවන් දින පුරා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක තමයි මුලින් හඳුන්වා දීමේ තියෙන. ඊළඟට මුදල් සමාගම ප්‍රධාන කාර්යභාරය වනුයේ මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීම. එක පැත්තකින් තැන්පතු ලබා ගන්නවා අර මුදල් අවශ්‍ය වන පාර්ශ්වයන් නැත ණය ලබා දීමත්. දැන් මේකට කියන කාරණේ ටෙක්නිකල් වර්ඩ් එක මම කිව්වා. ඔයගොල්ලෝ මතක් වෙන්න ඕන මොකද්ද? එක පැත්තකින් තැන්පත් ගන්නවා අනිත් පැත්තෙන් මුදල් අවශ්‍යයන් ණය ලබා දෙනවා. මේකට කියන වචනේ මොකද්ද? අර සංකල්ප තුනේ එකක් මම පැහැදිලි කරා. මොකද්ද මේකට කියන්නේ? early stage එකේ මම පැහැදිලි කරා. මුදල් සමාගමුත් මේකම තමයි කරන්නේ. මොකක්ද ඒකට කියන්නේ? response කරන්න කට්ටිය. No response. මොනවාද? Financial intermediation. Right, correct. Okay. That is we call financial intermediation. It's very easy. Very simple. Right? Financial, මේක තමයි
ණය ලබා දීම. එතකොට මේ හඳුන්වනු ලබන්නේ මූල්‍ය අතරමැදිකරණයේ ලෙසයි. තැන්පතු ලබා ගැනීමේදී සාමාන්‍ය ඉතිරි කිරීම ස්ථාවර තැන්පතු ලබා ගන්න මුදල් සමාගම් වලට පුළුවන් සාමාන්‍ය ඉතිරි කිරීම normal savings. ඒ වගේම ස්ථාවර තැන්පතු ලබා ගන්න ජංගම ගිණුම් පවත්වන්න බෑ ඒගොල්ලන්ට. ඒ කියන්නේ current account operations කරන්න බෑ. ඇතර ණය ලබා දීමේදී විවිධ වූ අවශ්‍යතා නම් පුද්ගලික ණය, ව්‍යාපාරික ණය, කල්බදු පහසුකම්, කුලිපිට ගැනුම්, රාජ්‍ය ණය නෙවෙයි. ඔය රාජ්‍ය ණය කියන එක වැරදි. ඒගොල්ලන්ට රාජ්‍ය ණය දෙන්න බෑ. ඒක වැරද්දක් තියෙනවා නෝට් එක කපා ගන්න. කුලිපිට ගැනුම් සහ අනිකුත් ණය පහසුකම් යනාදී වශයෙන් සිදු කළ හැකි. රාජ්‍ය ණය නෙවෙයි. රාජ්‍ය ණය කියන එක අයින් කරන්න. රාජ්‍ය ණය දෙන්න බෑ ඒගොල්ලන්ට. ඒක රාජ්‍ය ණය දෙනවා නම් ඒගොල්ලන් ආයෝජනය කරන්න පුළුවන් භාණ්ඩාගාර බිල්පත්වල. ඒ හරහා දෙන්න පුළුවන්. අතිරික්ත මුදල්. නැත්නම් රාජ්‍ය ණය කියලා කෙලින්ම රජයට ණය දෙන්න බෑ ඒගොල්ලෝ අර මුදල් ආයෝජනය කරලා භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවල එහෙම දෙන්න පුළුවන්. ඒක ණය දීමක් තමයි. නමුත් ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. රාජ්‍ය ණය කියන එක කපා ගන්න. බැංකු අංශයෙන් සමග සැසඳීමේදී අන්න දැන් අපි මේ මුදල් සමාගම් අංශය බැංකු අංශයත් එක්ක සංසන්දනය කරනවා. ඉතින් මේ මුදල් සමාගම් කටයුතු බැංකු නොවන මූල්‍ය කටයුතු ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ. non banking financial business අපේ විෂය. මේ ඡායා බැංකු ක්‍රමය, ඒ කියන්නේ shadow banking ලෙසද හැඳින්වෙන අතර මෙම අංශ දෙක ප්‍රධාන වශයෙන් පාස්දාන් කරුණු මත වෙනස්ව හඳුනාගත හැකියි. මෙන්න මේ දෙකේ වෙනස්කම් තියෙනවා. මොකේද? banking, shadow banking. ඒ දෙකේ වෙනස්කම් තියෙන ප්‍රධාන මොනවද? බලමු මොනවද කියලා. එක විශේෂයෙන් වාණිජ්‍ය බැංකු විදේශ විනිමය ගන්දරවල නේද? ඒ කියන්නේ current account operations කරනවා. දැන් මට මතකයි මෙතන හිටියා කීප දෙනෙක් කිව්වා බැංකුවෙන් ඇහුවම ඒගොල්ලෝ කිව්වා අපි NSB, අපි HNB, අපි සම්පත් බැංක් කියලා. දැන් මට NSBI කීප දෙනෙක් රෙස්පොන්ස් කරා. ඔයගොල්ලෝ කියන්නේ NSB current accounts තියනවද? ජංගම ගිණුම් තියනවද? no. හරි. එහෙනම් අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ NSB කියන්නේ ස්පෙෂලිස්ට් බැංක් එකක්. ඒතර ඒ වගේ කරන්ට් accounts තියාගන්න බෑ. ඒ වගේ මෙන්න මෙතන මේ වෙනස්කම් කතා කරද්දී දැන් මුදල් සමාගම් වල කරන්ට් accounts නැහැ. ඒ වගේම commercial banks වල කරන්ට් accounts තියෙනවා. වාණිජ්‍ය බැංකු ජංගම ගිණුම් ඉල්ලුම් දැන්පත් බාර ගන්නවා. ඒක අපි දන්නවා. සාමාන්‍යයෙන් බැංකු සතුව දිවෙන පුරා විවිධ ශාඛා ජාලයක් පවතී. ඒක ඇත්තනේ. සාමාන්‍යයෙන් බැංකු සතුව දිවෙන පුරා විවිධ ශාඛා ජාලයක් පවතී. ඒක හරිද? මං කියන එක හරිද? මට කියන්න BOC කීප දෙනා රෙස්පොන්ස් කරා. මේ නෝට් මම දැක්කා BOC කීප දෙනා රෙස්පොන්ස් කරා. BOC කට්ටිය කියන්නේ ඔයගොල්ලෝ බ්‍රාන්ච් නෙට්වර්ක් එකේ කොච්චර තියෙනවද කියලා. Including service centers, how many branches you have? BOC රෙස්පොන්ස් කරන ටක් දෙන්නෙක් තුනෙක් BOC කිව්වා. BOC, how many branches you have, including service centers or collecting centers? How many branches? Nearly 700. Close to 100, right? HNB එකෙනෙක් හිටියා branch එක කියන්නේ branch ගන්න. People's Bank 1500යි. People's Bank 1500ක් තියෙනවා මං හිතන්නේ. I don't think. Service center ගෝජන සේවා මධ්‍යස්ථාන එක වෙන්නේ සමහරට. හරි. කවන්න කියන්න සම්පත් 229යි. HNB 229 කොහෙද? මොකද්ද බැංකුව මන් දන්නේ නැහැ. මට මතක නැහැ. සම්පත් හරි සම්පත් බැංක් රයිට් ඕකේ. එතකොට HNB හිටියා. කොමර්ෂල් බැංක් 246යි රයිට්. අන්න ඒ වගේ කොමර්ෂල් බැංක්ස් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා හරි රයිට් 265 කොහෙද? HNB හරි. රයිට් ඕකේ. People's Bank with service centers. service centers එක රයිට් ඕකේ fine. එතකොට දැන් තේරෙනවනේ. සාමාන්‍ය බැංකු සතුව දිවෙන පුරා විහිදුණු ශාඛා ජාලයක් පවතී. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ බ්‍රාන්ච් නෙට්වර්ක් ගත්තම උතුරු නැගෙනහිර, බස්නාහිර, දකුණ, කඳුරට, ඌව, වයඹ හැමතැනම බ්‍රාන්චස් තියෙනවා. දිවෙන පුරා. නමුත් මුදල් සමාගම් වල හිම නැහැ. ඒක තේරුම් ගන්න. මුදල් සමාගම් ලංකාව පුරාම නැහැ. ප්‍රධාන නගරවල තියෙන්න පුළුවන්. සමහර සමාගම් තියෙනවා බ්‍රාන්චස් 5යි නැත්නම් 6යි තියෙන. ඒ 5-6ක් තියෙන්නේ මීගමුවයි, වෙන්නප්පුවයි කොහෙද මේ පැත්තේ විශේෂයෙන්ම ඉතාලි ඒ වගේ migrant people ඉන්න පළාත්වල තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ටාගට් මාකට් එක ඒගොල්ලන්ගේ මේ remittance. එහෙම තියෙන සමහර ෆයිනෑන්ස් කම්පැනි. සමහර ෆයිනෑන්ස් කම්පැනි සමහර ඒරියාස් වල විතරයි තියෙන්නේ. දැන් බිම්පුත් ෆයිනෑන්ස් කම්පැනි ඒක ලංකාවේ සමහර ප්‍රදේශවල තියෙනවා. සමහර ගොඩක් තැන්වල තියෙනවා. එහෙම තියෙනවා. විශේෂයෙන් විදුලි ප්‍රදේශ තියෙනවා. එහෙම තියෙනවා. නමුත් බැංකු සතු එහෙම නෙවෙයි. විශේෂයෙන් ශාඛා ජාලයක් රට පුරාම තියෙනවා. ඊළඟට වැඩි අවධානමක් ධර්මයක්. ව්‍යාපාර කටයුතු නිරත පුද්ගලයන් බැංකු නොවන අංශ සමග ගනුදෙනු කිරීමට පෙළඹේ. අන්න ඒක ටිකක් අපි තේරුම් ගන්න ඕන.
වැඩි අවදානමක් දරමින් ව්‍යාපාර කටයුතු වල නිරත පුද්ගලයන්. බැංකු නොවන අංශය සමග ගනුදෙනු කිරීමට පෙළඹේ. ඒ කියන්නේ මොකද්ද මේකෙන් කියන්නේ? වැඩි අවදානමක් දරගෙන risk lovers අපි කියන්නේ මේගොල්ලෝ risk lovers. risk lovers ලා. ඒ කියන්නේ අවදානමට ආදරය කරන අය. ඒ කියන්නේ අවදානම් බාර ගන්න කැමති අය. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට යන්නේ finance company වලට. ඇයි හේතුව? ඒගොල්ලෝගේ process එක ඉක්මන්. quick services, minimum documentation, speedy service, efficiency service. ඒවත් එක ඒගොල්ලෝ ඇදිලා යනවා. කොහෙද ෆයිනෑන්ස් කරනවා. ඒතර ඉක්මනින් ඒගොල්ලෝ ඇප්ලිකේෂන් එක දාලා ඉක්මනින් ප්‍රොසෙස් කරලා ඉක්මනින් ලෝන් එක කරනවා ඉක්මනින් ව්‍යාපාරේ පටන් ගන්නවා මොන හරි දෙයක්. නැත්නම් ඒ බිස්නස් එක කරනවා. නමුත් ඒගොල්ලෝ තමයි රිස්ක් ලවර්ස් ලා. තව කොටසක් ඉන්නවා රිස්ක් ඒවර්ස් කියලා කියන්නේ. රිස්ක් ඒවර්ස් අවදානම් මගහැර යන. අවදානම් මගහැර යන අය කොහටද යන්නේ? විශේෂයෙන්ම බැංකු වලට යන්නේ. ඒගොල්ලෝ බැංකු සාමාන්‍ය අර තරම් කාර්යක්ෂම කියන්නේ වේලපයින් ඉක්මනින් ප්‍රොසෙස් කරලා ණය දෙන එක සාමාන්‍ය කරනවා අඩුයි. මම දන්නවා මෙතන බැංකර්ස්ලා ඉන්නවා. නෝට් එක මම මේ කතා කරන්නේ දැන් මේ කතා කරන්නේ හිඳි නෝට් එක මේ ඒකට ඌණ පූර්ණයක් තියෙන මෙන්න මේ නෝට් එක. මේ නෝට් එක උදාහරණ නෝට් එක මොකක්ද කියලා. මේ ඉතින් බලපත්ලාභී මුදල් සමාගම්. අද නෝට් තුනක් තියෙනවා ඒ වෙලාව ඕගලන්ට. එකක් කොටස් වෙන්න බල, එකක් හඳින් නියම ඉන්ට්‍රොඩක්ෂන් එකක් මේ බලපත්ලාභී මුදල් සමාගම් කියන එක යට තව අනුමාත්‍රිකා කීපයක් තියෙනවා. මුලින්ම තියෙන්නේ බලපත්ලාභී මුදල් සමාගම. ඒක තමයි කතා කරන්නේ. ඒකේ මේ දැන් අපි මුදල් සමාගම් සහ බැංකුව අතර සංසන්දනයක් කරන තැන ඉන්නේ නැහැ. දැන් ආපු කෙනෙක් දන්නේ නැහැ. අපි ඉන්නේ ඒ දෙක අතර සංසන්දනයක දැන් ඉන්නේ. මෙන්න මෙතන ඉන්නේ. එතකොට මම කිව්වේ වැඩි අවදානමක් දරමින් ව්‍යාපාර කටයුතු වල නිරත පුද්ගලයන් බැංකු නොවන අංශ සමග ගනුදෙනු කිරීම පිළිවෙල. ඒ කියන්නේ රිස්ක් ලවර්ස්ලා ගොඩක් වෙලාවට ෆයිනෑන්ස් කම්පැනි එක වැඩ කරන්න යනවා. ඒ මොකද ඒගොල්ලෝ රිස්ක් එක අරගෙන ඉක්මනින් ව්‍යාපාර බිස්නස් කරන්න කැමති සහ ඒ මුදල් සමාගමුත් ඉක්මනින් ඒ සර්විසස් දෙනවා. සර්විස් එක දෙනවා. ඒ නිසා ඒගොල්ලෝ නමුත් රිස්ක් ඒවර්ස්ලා කියන්නේ අවදානම් මගහැර යන අය. අවදානම් මගහැරලා බොහොම නිස්කලංකව බොහොම ලේෂර්ලි රාජ්‍ය බැංකුවකට ගිහිල්ලා සාමාන්‍ය ඉතිරි කිරීමක් කළා පඩිය හම් වෙන කෙනෙක් වෙන්න පුළුවන් මාසික ආදායමක් ලැබෙන කෙනෙක් වෙන්න පුළුවන් වැඩි අවදානම් ගන්න කැමති නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය රිස්ක් ඒවර්ස්ලා. ඒගොල්ලෝ ගොඩක් කරලා යන්නේ බැංකුවල. දැන් මම මෙතන බැංකුවලා ඉන්නවා. බැංකර්ස්ලා කිව්ව විදිහට රෙස්පොන්ස් කරා. කියන්න බලන්න ඕගොල්ලෝ. ඕගොල්ලන්ගේ බැංකුව BOC ඉස්සෙල්ලාම කියන්නේ ජාතියේ මහා පහන් ටැඹ නේද? පහන් ටැඹේ කට්ටිය කියන්න බලන්න. කොච්චර කාලයක් ගන්න ලෝන් එක ප්‍රොසෙස් කරන්න ඕගොල්ලෝ. බ්‍රාන්ච් එකකට ඇප්ලිකේෂන් එකක් ආවොත් how many days? කොච්චර ගන්නවද? ලෝන් එක ප්‍රොසෙස් කරලා ලෝන් එක ඩිස්බර්ස් කරන්න කොච්චර ගන්නවද? ඔය BOC දෙන්නේ කිරියා රෙස්පොන්ස් කරා. ඒගොල්ලෝ ඉන්නවද ගිහිල්ලා? කියන්නේ කොච්චර දවස් ගන්නවද ඕගොල්ලෝ ලෝන් එක ප්‍රොසෙස් කරන්න හෙඩ් ඔෆිස් හරි බ්‍රාන්ච් එක හරි කොහේ හරි කමන්නේ කියන්න බලන්න BOC NSB කට්ටිය කියන්න බලන්න NSB ගේ ලෝන් එක කොච්චර කාලයක් ගන්නවද NSB එතන රෙස්පොන්ස් කරා හිටියා 2 weeks right fine 2 weeks NSB ගේ 2 weeks ගන්නවා BOC කිව්වේ නෑ තාම BOC HNB කියන්න බලන්න HNB කොච්චර කාලයක් ගන්න ලෝන් එක ප්‍රොසෙස් කරන්න කම්ප්ලීට් කරලා ලෝන් එක ඩිස්බර්ස් කරන්න HNB කොච්චර කාලයක් ගන්නවද 1 week BOC 1 week 1 week මම හිතන්නේ 1 week වලින් දෙක සමහර බ්‍රාන්ච් වල සමහර 2 weeks Pan Asia right Pan Asia 2 weeks commercial 5 days Sampath Bank Union Bank 3 weeks right 2-3 weeks HNB කොච්චර කාලයක් යනවද HNB කොහමරි හැමෝම අවදානගෙන ඉන්නවනේ කොච්චර කාලයක් යනවද කියලා මම කියන්න හදන්නේ වෙන දෙයක් ඕගලන්ට. ඕගලන්ගේ තරඟකරු bankers like computers කවුද මේ finance 4 days LOLC 4 days LOLC 14න් දෙනවලු deliver කරනවා loan disburse කරනවලු. ඒකයි LOLC not a bank හරි not a bank හරි ඒක තමයි මම කියන්නේ. බැංකුවක් නුනට ඒගොල්ලෝ quick service efficient service banks මට මේ කියන්න ඕනේ ඒක තමයි. බැංකුවක් යම් කාලයක් ඒතර රිස්ක් ඒවර්ස්ලා අවදානම් මගහැර යන අය කඩි කලබලකාරීත්වයක් නැති අය හදිසියක් නැති අය යන්නේ බැංකුව වලට. කමන්නේ හැමින් කරමු කියලා. හදිසි කට්ටිය රිස්ක් ලවර්ස්ලා ඒගොල්ලෝ යන්නේ ෆයිනෑන්ස් සමහර ෆයිනෑන්ස් කම්පැනි වල උදේ ඇප්ලිකේෂන් දාලා හවස ඩිස්බර්ස් කරනවා ලීසින් එක. සමහර ඒවා. සමහරු කරනවා එහෙම. සමහර ලීසින් ෆැසිලිටි උදේ දැම්මම හවස දෙනවා. quick service efficiency service හැබැයි risk premium එකක් දානවා. සමහරට එහෙම වෙන්න පුළුවන්.
ඒ වුණත් සමහර ගන්න කෙනාට ෆැසිලිටි එක වටින්නේ නැහැ. ඒක වටිනවා මේ වැදගත් නැහැ. ඒක වටිනවා මේ ඉක්මනින් ගන්න එක. ඔය වගේ තමයි. ඒක ඕක තමයි කියන්නේ. ඔය කාරණේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ළමයි. තේරුණාද? මට කියන්න ඕන. ඔව් sorry. BOC. ඔව්. one day එක මට කියන්න ඕන. ඔයගොල්ලෝ තේරුම් ගන්න. මේ වෙනස්කම් තියෙනවා මම කියන්නේ බැංකු සහ මුදල් සමාගම් අතර. ඕවා තමයි ප්‍රධාන ඒරියාස් ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ විෂය ඇතුලේ. බැංකුව නොවන මූල්‍යායතන විෂය ඇතුලේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ප්‍රධාන ඒරියාස් තමයි මේ ඩිෆරන්සස්. මේ තියෙන වෙනස්කම්. එහෙනම් මේවා කොහොමද වෙන්නේ කියලා ඒක අපි දීර්ඝව දැන් ඉදිරි පාඩම් වල කතා කරනවා. ඒකට බේස් එක තමයි මේ දාන්නේ. ඕගොල්ලන් බේස් එක දාන්නේ මේ. දැන් බලන්නකෝ risk averse-ලා අර වගේ තැන් වල risk lovers-ලා එතන මේවා වෙනස්කම් මොනවාද? දැන් ඔය කියුවෙන් තව වෙනස්කම් තියෙනවා. ප්‍රධාන කීපයක් තමයි කියලා තියෙන්නේ. මේ යනෝ බැංකු මෙන්ම මුදල් සමාගම්ද මූල්‍ය අතරමැදිකරණයේ යෙදෙන බැවින් ඒවා ඡායා බැංකු ක්‍රමය ෂැඩෝ බැංකින් ලෙස හැඳින්වේ. දැකනේ ෂැඩෝ බැංකින් කියලා කියන හේතුවක් දැන් දැනගන්න ඕන. ඇයි ෂැඩෝ බැංකින් කියන්නේ? කියන්නේ ඒවා බැංකු වගේ මේ සර්විසස් දෙනවා. හැබැයි වෙනස්කම් තියෙනවා. රිස්ක් ලවර්ස්ලා ඉන්නේ ඒවට ක්වික් සර්විස් දෙනවා, එෆිෂන්ට් සර්විස් දෙනවා. ඒ වගේම රිස්ක් ප්‍රීමියම් මේකුත් දානවා ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් වලට. ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් එක වැඩි සාමාන්‍යයෙන්. දැන් බැංකු වල ඉන්ට්‍රස්ට් එකට වඩා ෆයිනෑන්ස් කම්පැනි ඉන්ට්‍රස්ට් එක වැඩි වෙන්න පුළුවන්. දවස් දෙකකින් අර කිව්ව දවස් 4ෙන් දෙනවා කියලා ලෝන් එක. සමහර බැංකුවක් දෙන්නේ 12 නම් ඒගොල්ලෝ 16ක් වෙන්න පුළුවන්. එහෙම වෙනවා. ඒක තමයි වෙනස්කම කියන්නේ. ඒ සමහරවිට එහෙම රිස්ක් ලවර්ස්ලා මේ ඉන්ට්‍රස්ට් එක වැඩි වෙන එක ගැන වොරි ඉන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනේ ඉක්මනින් මේ බිස්නස් එකට ගිහිල්ලා මේක ඉක්මනට පටන් ගන්න කරන්න. ඒතකොට ඒ කියන්නේ they are not worried about that. ඒක තේරුම් ගන්න අවශ්‍යයි ඕගොල්ලෝ. ඊළඟට මේවා ආයතන පවත්වාගෙන යාම සඳහා බලපවත්වන නීතිමය රාම. දැන් අපි දැන් තමත් කතා කරලා තියෙන්නේ. ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ 2011 අංක 40 ගන්න මුදල් ව්‍යාපාර පන්ත මගින් ස්ථාපිත කරලා තියෙනවා. ඒ බලතල ප්‍රකාරව මුදල් සම්බන්ධ බලපත්‍ර ලබා දීම. වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම ඇතුළු නියාමන සහ අධීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් ඉටු කරනු ලැබේ. ඔන්න ඔය විදිහට තමයි ඔය කටයුතු සිදු වෙන්නේ. මම හිතන්නේ අද අපේ කාලය ඉවර වෙන්න ළඟයි දැන්. මගේ නම් හැටියට වෙලාව 2:59යි වගේ. අපි 3ට වගේ නතර කරන්නේ. අපි අද වෙලාවට වගේ පටන් ගත්ත නිසා අපිට කාලේ ඉතුරු මේ වෙලාවටම ඉවර කරන්න පුළුවන්. ඒතර අපි දැන් ඔයගොල්ලන්ට ලැබිලා තියෙන පාඩම් වලින් ආයි දැන් අපිට කතා කරන දවස් සති පාඩම් කීපයක් මම එවන්න කියලා කියන්නම්. ඊට අමතරව දැන් මෙතන මේ විශේෂ කල්බත් සමග අපි කතා කරන්න නියමිතයි. ඊළඟ දවසේ ඊළඟට ඒ කල්බද ව්‍යාපාර සභාවේ කාරණා තියෙනවා කතා කරන්න. ඒවයි කොහොමද වෙන්නේ කියන එක වෙනස්කම් ඒ වගේ තියෙන මූලික දේවල් බැංකු නොවන ආයතන මගින් ලබාගත හැකි ණය පහසුකම් මොනවද මේවා දීර්ඝව අපි කතා කරන්න ඕන ඊළඟට ණය පහසුකම් මොනවද ඔය තියෙන ව්‍යාපාරික ණය ආදී විවිධ වර්ග ණය තියෙනවා බැංකු නොවන මූලධන මගින් ලබාගත තැන්පතු පහසුකම් මොනවද ඩිපොසිට් ෆැසිලිටිස් මොනවද ඊළඟට ඉතින් ඉතිරි කිරීම ස්ථාවර තැන්පතු ආදී වශයෙන් ඒ කාරණා වෙනම සඳහන් කරලා තියෙනවා යුනිට් ට්‍රස්ට් ගැන තියෙනවා වෙනම පාඩමක් එකක බාර රක්ෂණය ගැන මේක ඇතුල් කරලා තියෙනවා රක්ෂණය ගැන වෙනම තවත් පාඩම් පස්සෙත් තියෙනවා ඊළඟට ඒ සම්පූර්ණ ඒ අදාළ ප්‍රාථමික අලෙවිකරුවන් කියන්නේ කවුද කියලා කොටසක් මේක ඇතුල් කරලා තියෙනවා ඊළඟට බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරයන් වල තත්ත්වය බේසිකලි අරන් අපි කතා කරනවා මොනවද කියලා ඒ ආදී වශයෙන් පහළට විස්තර තියෙනවා මේ නෝට් එක දීර්ඝව අපිට කතා කරන්න තියෙනවා ඒක අපි ලබන සතියේ කතා කරනවා ලබන සතියේ මම හිතන්නේ ඊළඟ සෙනසුරාදා මේ වෙලාවටම ඔයගලන්ට මේ ක්ලාස් එක කන්ටිනියු කරන්න පුළුවන් අද මම හිතන්නේ මට තේරෙන විදිහට සැලකිය යුතු පිරිසක් අද ඔන්ලයින් හිටියා ක්ලාස් එකේ 100කට ආසන්න පිරිසක් ඉඳලා දැන් ඉන්නේ 75ක් 76ක් විතර හැබැයි මම එක දැක් වල යෝජනා කරනවා ඔයගොල්ලෝ යාලටම අහට ඔන්ලයින් කරත් නිකන් ඉඩ ලැබෙන වෙලාවට නිකන් උඩින් පල්ලෙන් මේ ක්ලාසස් එක ජොයින් වෙන එක නම් කරන්න යන්න එපා එහෙම වුණොත් ඔයගලන්ට පාඩු වෙන්න පුළුවන් සමහර රෙකෝඩින් එකක් යන නිසා ඔය YouTube ගිහිල්ලා බලන්න පුළුවන් නිසා සමහර හිතනවා පස්සේ බලනවා කියලා. නමුත් ඉතින් වෙලාව නැති වුණොත් උනන්දුව නැති වුණොත් ඒවත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ හැම විටම පුළුවන් තරම් ඔන්ලයින් පාඩමත් එක්ක ඉන්න බලන්න. මොකද මම සමහර දේවල් පැහැදිලි කරලා දෙන්න බලනවා. සමහර ඒවා මේකෙත් එක්ක බෝඩ් එකත් එක්ක කතා කරලා මේක කරන්න බලනවා. සමහර PowerPoint presentation තියෙනවා. ඒවත් එක්ක මම සමහර දේවල් කතා කරනවා. සමහර දේවල් උදාහරණ සහිතව පැහැදිලි කරන්න උත්සාහ කරනවා අපිට සීමිත දින ගානක් තමයි තින්නේ කොහොමත් මාස 3ක 4ක වගේ කාලයක් තමයි ඉන්නේ මට තේරෙන විදිහට මෙතන සිට අපිට වැඩ කරන්න සතියේ දවස් 4යි මාස 4ක් වුණොත්
දවස් 4 ඒවා 6යි. කො 7යි නැත්නම් 8යි. ඒ ආදි වශයෙන් ඉතින් රටේ තත්ත්වයන් උ තමයි විභාගයේ කොයි ආකාරයට පවත්වනවද කියලා තීරණය වෙන්නේ. මොකද මේ තත්ත්වය යහපත් අතර ඉක්මනින් පරිවර්තන වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද විභාගයක් ගිය වර විභාගෙත් පවත්වන්න තාම බැරි වුණා. දැන් සූදානම් වෙමින් ඉන්නේ මම හිතන්නේ ඒකට අවස්ථාව ලැබුණ ගමන් තියන්න. කොහොම නමුත් අපි ඊළඟ සතියේ හම්බ වෙමු. රයිට්. බොහොම ස්තුතියි. අද අපි අද ඉවර කරනවා. රයිට්. Thank you all.